හොඳයි ආදරණීය දරුදරියනි අපි මීට පෙර පාඩම් පරිච්ඡේදයෙන් අන්සතු කළ හැකි ලියවිලි වල ආරම්භය කතා කරා. අන්සතු කළ හැකි ලියවිල්ලක් කියන්නේ මොකක්ද කියලා කිව්වා. ඒ කියන්නේ පහණ්ඩ සේවා හෝ මුදල් සඳහා පහසුවෙන් හෝමාරු කළ හැකි ඕනෑම ලියවිල්ලක් ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් කියලා අපි කතා කරා. සහ අන්සතු කළ හැකි ලියවිල්ලක තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ 3ක් ගැන කිව්වා. මතකයිද? අන්සතු කළ හැකි භවයේ සංකල්පයේ සාරය වශයෙන් හඳුන්වන ප්‍රධානම ලක්ෂණය මතකයිද? හොඳ හිතින් ගනුදෙනුවක් සඳහා නැත්නම් වටිනාකමක් අරඹයා පවරාගන්නේ නම් පවරන්නාගේ හිමිකමේ දෝෂ වලින් මිදුණා වූ පිරිසුදු හිමිකමක් පැවරුම් ලාභියාට හිමි වන බව. ඒ කියන්නේ යම්කිසි චෙක් පතක් වැනි උපකරණයක් අපි බාර ගන්නකොට පෙර වංචාවක් වෙලා තියෙනවා නම් ඒ බව නොදැන ලබාගත්ත වෙන්න ඕනේ. දෙවෙනි එක ත්‍යාගයක් සඳහා නොවේ ගනුදෙනුවක් සඳහා පවරාගත්ත වෙන්න ඕනේ. එහෙම වුණොත් පවරන්නාට ඇත්තේ සොරයිතියක් වුණත් ඉන් බැහැරව පිරිසිදු අයිතියක් පැවරුම් ලාභියාවන අපට හිමි වෙනවා. ඒක තමයි ප්‍රධාන ලක්ෂණ වශයෙන් කිව්වේ. දෙවෙනි එක තමයි මුදල්මෙන් පහසුවෙන් අතිනත පැවරිය හැකි බව. තුන්වෙනි එක තමයි උපකරණයේ දරන්නාට තමා නමින් වෙනත් පාර්ශවයන්ට විරුද්ධව නඩු පැවරිය හැකි බව. ඔයගේ ලක්ෂණ තුනක් කිව්වා. ඊට අමතරව අපි චෙක්පත් ගැන කතා කරා. ජංගම ගිණුම් හිමියන්ට පමණක් චෙක්පත් නිකුත් කළ හැකි කියලා කිව්වා. ජංගම ගිණුමක් විවෘත කිරීමේ ක්‍රියාපටිපාටි විස්තර කළා. චෙක්පතක් අපි කිව්වේ බැංකුකරුවෙකුට අනකරපු ඉල්ලූ විට ගෙවිය යුතු විනිමය බිලක් ලෙස. චෙක්පතකින් අපි බැංකුවකට නියෝගයක් දෙනවා නම් කළ පුද්ගලයෙකුට නම් කළ මුදලක් ගෙවන්න කියලා. ඒකයි බැංකුකරුවෙකුට අනකරපු ඉල්ලූ විට ගෙවිය යුතු. ඒ චෙක්පතේ ධාරකයා බැංකුවට ගිහිල්ලා සල්ලි ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම සල්ලි ගෙවන්න ඕන. බැංකුවට පමා කරන්න බෑ. අනිත් එක විනිමය බිලක්. පැහැදිලිනේ? ඊට අමතරව අපි චෙක්පත් වල සම්බන්ධ මූලික සංකල්ප පහක් කතා කරා. අනකරු, අනලදු, ධාරකයා, ගෙවන බැංකුව සහ රැස් කරන බැංකුව. අනකරු කිව්වේ ජංගම ගිණුම් හිමියා චෙක්පතින් නිශ්චිත මුදලක් ගෙවීමට බැංකුවට අනකරන කෙනා. අනලදු කිව්වේ එම අන ලබන ජංගම ගිණුම පවත්වාගෙන යන බැංකුව. ආදායකය කියලා කිව්වේ චෙක්පතේ වටිනාකම ලබා ගැනීම පිණිස චෙක්පත මත නම් කරන තැනැත්තා. ධාරකයා නැත්තම් හාරකයා බෙයාර කියලා කිව්වේ චෙක්පතේ වටිනාකම ලබා ගැනීමට කිසියම් දිනකදී චෙක්පත දරාගෙන සිටින තැනැත්තා. නැත්තම් චෙක්පත හිමි කරගෙන සිටින තැනැත්තා. ඊට පස්සේ අපි කිව්වා දැන් ධාරකයයි ආදායකයයි දෙන්නම එක්කෙනෙක් වෙනවා චෙක්පත ආදායකයා අතේ තිබෙන තාක්කල්. ආදායකයා චෙක්පත කාට හරි අන්සතු කළොත් එදාට ආදායකයා ධාරකයයි දෙන්නෙක් කියලා කිව්වා. එබැවින් චෙක්පතක ආදායකෝ කී දෙනෙක් ඉන්නවද? එක්කෙනයි. දැන් නිමල් පෙරරට හෝ රැගෙන එන්නට රුපියල් ලක්ෂයක් ගෙවනු කියලා අනකලොත් ඒ චෙක්පත මාස 6ක් තුල දසදහස් ගාණක් අත හුවමාරු වෙනවා කියන්නකෝ. ඒත් කවුද? ආදායකයෙක් කෙනාම නිමල් පෙරරමයි. නමුත් ධාරකයෝ 100,000 ගාණක් මාරු වෙන්න පුළුවන්. ඊළඟට චෙක්පත නිකුත් කරන්නේ ජංගම ගිණුම් හිමියාගේ බැංකුවේ. ඒ නිසා අපි ඔය කරන්නේ නිකුතු බැංකුව. ඒ චෙක්පතට ගෙවන්නෙත් ඒ බැංකුවමයි. ඒ නිසා අපි කියනවා ගෙවන බැංකුව කියලා. චෙක්පතෙන් ගෙවීමේ අන ලබන්නෙත් ඒ බැංකුව. ඒ නිසා අපි කියනවා අනලත් බැංකුව කියලා. එවැනි චෙක්පතක් වෙනත් බැංකුවක ගිණුමකට බැර කරන්න බාරගත්තොත් නිකුත් කළ චෙක්පතක් වෙනත් බැංකුවක ගිණුමකට රැස් කරන්න බාරගත්තොත් ඒ බැංකුව අපි කිව්වා රැස් කරන බැංකුව කියලා. මතකයිනේ? අපි අද කතා කරන්න යන්නේ චෙක්පතක ප්‍රධාන මූලිකාංග හඳුනගෙන චෙක්පත් වර්ගීකරණය චෙක්පත් රේඛනය ඇතුළු ඉතුරු සංකල්ප ටික අද පාඩමෙන් කතා කරන්න යනවා. මෙන්න මේ කොටස තමයි විභාගෙට බරට බරේ අහන්නේ. මේ අද කතා කරන කොටසින් අනිවාර්යයෙන්ම ප්‍රශ්න එකක් අහනවාමයි. ඒ නිසා මේ අද පාඩම් පරිච්ඡේදත් අතිශය වැදගත් වෙන්නේ.
විභාගෙට අනිවාර්යයෙන්ම ලකුණු 2ක නැත්නම් ලකුණු 3ක නැත්නම් ලකුණු 4ක ප්‍රශ්නයක් ඔබ හඳුනගන්න නිසා. පැහැදිලිනේ? දැන් මේ තියෙන්නේ සාමාන්‍ය චෙක් පතක ආදර්ශයක්, සරල ආදර්ශයක්. සෙලාන් බැංකුව කියලා සාමාන්‍ය මුලින්ම මේ නිකුත් කරන බැංකුව. ඒ කියන්නේ ජංගම ගිණුම් හිමියාගේ බැංකුව, ගෙවන බැංකුව. නිකුත් කරන බැංකුවේ නම තමයි චෙක් පතේ මේ මැද හරියේ තියෙන සිංහල, ඒ වගේම ද්‍රවිඩ, ඉංග්‍රීසි සාමාන්‍ය භාෂා තුනින්ම තියෙනවා. සෙලාන් බැංකුව ඊට පස්සේ අදාළ ශාඛාව, ජංගම ගිණුම විවෘත කළ ශාඛාවත් මේකේ printed තියෙනවා. උදාහරණයක් වශයෙන් නුගේගොඩ. හරිනේ? එතකොට මෙතන තියෙනවා දිනය. මේ තමයි චෙක් පත අන කරන දිනේ. අපි චෙක් පත අන කරන්නේ කවද්ද? ඒ දිනේ මෙතන සාමාන්‍යයෙන් දානවා. ඊට පස්සේ තුන්වෙනි එකෙන් දාන්නේ චෙක් පතේ ආදායකය. චෙක් පතේ වටිනාකම ලබා ගැනීමට චෙක් පත මත නම් කරන තැනත් තමයි ආදායකය කියන්නේ. හරිද? ඒත් එක්කම හතරවෙනි එක හෝ රැගෙන එන්නාට ඕ බෙයාර කියලා ඉංග්‍රීසියෙන් ගහලා තියෙනවා. මෙන්න මෙතන මේ රැගෙන එන්නට පදේ මුද්‍රිතව තිබෙන තාක්කල් අපි මේක හඳුනා ගන්නවා දහරක නැත්තම් හාරක චෙක් පතක් කියලා. නිමල් පෙරේරා හෝ රැගෙන එන්නට ගෙවනු කියලා අන කරොත් අනිවාර්යයෙන්ම මේක දහරක චෙක් පතක්. ඒ කියන්නේ ගෙවන බැංකුවට නිමල් පෙරේරාම අරගෙන යන්න ඕනේ නැහැ. නිමල් පෙරේරා හෝ ඒ චෙක් පත ගෙවන බැංකුවට රැගෙන යන ඕනෑම කෙනෙකුට ගෙවන බැංකුව මුදල් ගෙවන බෙදලා ඉන්නවා. එහෙනම් ඒ දහරක කියලා අපි හඳුනගන්නේ රැගෙන එන්නට පදේ. යම් විදිහකින් එක අපි තනේරකින් කපා හැරියොත් මොකද වෙන්නේ? දැන් තියෙන නිමල් පෙරේරා හෝ දහරකයක් නෙවෙයි නිමල් පෙරේරා හෝ විධානයේට. මෙතන රැගෙන එන්නට මේ කියන පදේ තනේරකින් කපා හැරියම මම දැකලා තියෙනවා ප්‍රායෝගිකව සමහර බැංකු ශාඛාවලදී සමහර චෙක් අතේ තියාගෙන කිව් එකේ පොලිමේ ඉන්නවනේ මං ඉතින් ඕපදූප හොයනවා. අපිට උගන්වන්න වැදගත් නිසා. ඔබත් එහෙම වෙන්න ඕනේ. මම දැකලා තියෙනවා මේක රැගෙන එන්නට පදේ කපා හැරලා මෙතන ලියන විධානයට කියලා. අවශ්‍යම නැහැ. එහෙම ලිව්වා කියලා වරදකුත් නැහැ. අවශ්‍යත් නැහැ. ලිව්වත් නොලිව්වත් රැගෙන එන්නාට පදේ තනේරකින් කපා හැරියොත් මෙන්න මෙතන කපා හැරියොත් නීතිය සලකන්නේ එතන තියෙන්නේ විධානයට කියන වචනේ. ඒ කියන්නේ නිමල් පෙරේරා හෝ විධානයට ගෙවනු. අන්න දැන් ගෙවන බැංකුවට රැගෙන යන ඕනම කෙනෙකුට ගෙවන්නේ නැහැ. නිමල් පෙරේරා මේ චෙක් පතේ අනිත් පැත්තේ ආගේ නම ලියලා. ඒ කියන්නේ මොකද පිටසන් කරලා බාර දෙන කෙනාට විතරයි ගෙවන්නේ. වෙන කාටවත් ගෙවන්නේ නැහැ. ඊළඟට අංක 5. තැන් දෙකක තියෙනවා. මේ කොටුවේ තියෙන වටිනාකම ඉලක්කමෙන් ලියන්න. මෙතන තියෙන්නේ වටිනාකම අකුරෙන් ලියන්න. දැන් කොටුව ඇතුළේ රුපියල් ලක්ෂයක් නම් මෙතනත් අකුරෙන් ලියන්න ඕන රුපියල් ලක්ෂයක් පමණි. මෙතන 10000ක් වෙන්න බෑ. අකුරෙන් ඉලක්කමෙන් amount එක ගණන අසමාන වුණොත් බැංකුව ගෙවන්නේ චෙක් පත අගරු කරනවා. සමාන වෙන්න ඕන මේ දෙකේ. අංක 6 තියෙන්නේ ගෙවනු කියන විධානය. අංක 6 තියෙන්නේ ගෙවනු කියන විධානය. තේරෙන ඉංග්‍රීසියෙන් කියනවා pay කියලා. ඒක අවශ්‍යමයි. මොකද චෙක් පත කියන්නේ ඉල්ලීමක් නෙවෙයි. ප්ලීස් පේ කියලා නෑනේ. මේ ප්ලීස් නෑනේ. ඉතින් ඉංග්‍රීසියෙන් pay. සිංහලෙන් ගෙවනු. කරුණාකර ගෙවනු නෙවෙයි ගෙවනු. එහෙනම් චෙක් පතින් නිශ්චිත මුදලක් නිශ්චිත පුද්ගලයෙකුට ගෙවන්න කියලා විධානයක් දෙනවා. ඒ විධානය තමයි ගම්‍යමාන වෙන්නේ ගෙවනු කියන වචනේ. 6. 7 වෙනි එකේදී සාමාන්‍යයෙන් චෙක් පත හිමි ජංගම ගිණුම් හිමියා. මේ චෙක් පත අන කරන්නේ. එයා අන කරලා යාගේ අස්සන මෙතන යොදන්න ඕනේ. ගිණුම විවෘත කරද්දී බැංකුවට බාර දීපු ආදර්ශ අස්සනම මෙතනක් තබන්නට ඕන. ඒ අස්සන තැබුවම පස්සේ තමයි මේක නීතිය පිළිගන්න අන්සතු කළ හැකි ලියවිල්ලක් නැත්නම් නීත්‍යානුකූල චෙක් පතක් වෙන්නේ. මුදල් වෙනුවට ගනුදෙනු පියවීමට පාවිච්චි කරන්න පුළුවන් අතිනත හුවමාරු කරන්න පුළුවන් ලියවිල්ලක් වෙන්නේ මේ අස්සනින් පස්සේ. අස්සන අතිශය වැදගත්. ඊළඟට අංක 8. සෑම චෙක් පතකම තියෙනවා මෙන්න මේ වගේ යට තීරුවක්. මේකට අපි කියනවා MICR තීරුව කියලා. MICR තීරුව. Magnetic Ink Character Recognition. Magnetic Ink Character Recognition. MICR තීරුව. MICR තීරුව.
MICR තීරු. MICR තීරු Magnetic Ink Character Recognition Column. මේක සාමාන්‍යයෙන් පළල අඟලින් 8.5යි. මේ උස තියෙනවනේ මෙන්න මෙතන උස. තේරෙනවද? අඟලින් 8.5යි. අඟලින් 8.5යි. ඒ කියන්නේ මේ කොලම් එක අඟල් 8කට බෙදුවොත් 8න් 5 පංගුවක් උස වෙනවා හැම චෙක් පතකම මේ තීරු මේක ස්ටෑන්ඩඩ්. තේරුණාද? මේකේ තියෙන අංක සෙට් 4ක්. මුලින්ම තියෙන චෙක් පත් අංකය. සෑම චෙක් පතකම 1 2 3 ආදී වශයෙන් අනුපිළිවෙලට අංක තියෙනවනේ. මේ තියෙන අංකය 409 220. මේ මෙතන ප්‍රින්ට් කරලා තියෙන්නේ ඒකමයි. ඊට පස්සේ තියෙනවා 72 87. ඒ මොකද්ද? ඒ බැංකු අංකය. සෑම බැංකුවක්ම චෙක්පත් නිෂ්කාශනාගාරයේ පරිගණක හඳුනගන්නේ මේ නමින් නෙවෙයි. සෑම බැංකුවක්ම සංකේතවත් කරන අංකයක් වෙන් කරලා තියෙනවා. ඒ සංකේත අංකය තමයි තියෙන්නේ. බැංකු සංකේත අංකය. සෙලාන් බැංකුවේ ඕනෑම චෙක්පතක තියෙන්නේ මොකක්ද 72 87. ඊළඟට ශාඛා සංකේත අංකය. බ්‍රාන්ච් නම්බර් එක. ඒක වෙනස්. දැන් මෙතන 0.12 කියන්නේ නුගේගොඩ ශාඛාව අංකයනේ. මහරගම ශාඛාව මීට වෙනස්. මීගමු ශාඛාව මීට වෙනස්. තේරෙනවනේ? හතරන එක තමයි ජංගම ගිණුම් හිමියාගේ අංකය. මේ චෙක් පොත පිරිනමල තියෙන කිසියම් ගිණුම් හිමියෙකුටනේ. එයාගේ ජංගම ගිණුම් අංකය තමයි මේ තියෙන්නේ. මේක විභාගයට අහනවා. අනුපිළිවෙලට අහනවා. මුලින්ම චෙක්පත් අංකය, දෙවනුව බැංකු සංකේත අංකය, තෙවනුව බැංකු ශාඛා සංකේත අංකය, සිව්වනුව ජංගම ගිණුම් හිමියාගේ අංකය. ඔය සෙට් හතර තමයි MICR තීරු තියෙන්නේ. මේක විශේෂයෙන් මතක තියාගන්න දරුවනේ මේ තියෙන්නේ විශේෂිත අක්ෂර පේනවද? මේ අපි ලියන සාමාන්‍ය හතර නෙවෙයි. සාමාන්‍ය 9 නෙවෙයි නික හතරස්ස ගන්න තියෙන්නේ. හත බලන්න. අපේ හතරට වෙනස් නෙනේ. මොනවද? මේවා තමයි චුම්බක තීන්ත අක්ෂර රූපික අංක කියන්නේ. ඒ කියන්නේ මහා බැංකුව ලංකා බැංකුව තුල නිෂ්කාශනාගාරය පවත්වාගෙන යනවනේ. ඒ නිෂ්කාශනාගාරයේ චෙක්පත් නිෂ්කාශනයේදී චෙක්පත් තේරීමට ලක් කරනවනේ. තේරීමට ලක් කරලා නිෂ්කාශන වාර්තා හදාන්න පරිගණකයක් පාවිච්චි කරනවනේ. යුනිසිස් කියන දියුණු තාක්ෂණික පරිගණකය. ඒ පරිගණකේ රීඩ සෝට කියලා එකක් තියෙනවනේ. ඒ කියන්නේ කියවන රීඩ සෝට කියවන තෝරන ඒකකේ. කියවන තෝරන යන්ත්‍රය. ඒ කියවන තෝරන යන්ත්‍රයට සාමාන්‍ය තීන්ත වලින් සාමාන්‍ය විදිහට ලියන කිසිදු ඉලක්කමක් අක්ෂරයක් කියවන්න බෑ. කියවන්න පුළුවන් කාන්දම් තීන්ත කියන විශේෂිත තීන්ත වර්ගයක්. චුම්බක තීන්ත වලින් විශේෂිත අක්ෂර තාක්ෂණය යටතේ මුද්‍රණය කරන ඉලක්කම් සාක්ෂර විතරයි රීඩ් කරන්න පුළුවන්, කියවන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා මේ චෙක්පතේ සියලු දේවල් අපි මෙතන මේ දැන් දිනේ අපි පෑනෙන් ලියනවා. ආදායකයක් අපි නම් කරනවා පෑනෙන්. වටිනාකම ඉලක්කමෙන් අකුරෙන් පෑනෙන් ලියනවා. අස්සන අපි පෑනෙන් ගහනවා. ඒ කිසිවක් කියවන්න බෑ. කියවන්න පුළුවන් එකම තැන තමයි MICR තීරුව. නිසා චෙක්පත් නිෂ්කාශනාගාරයේදී චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලියේදී රීඩ් කරන්න පුළුවන් වෙන විදියට කාන්දම් තීන්ත වලින් අක්ෂර රූපික තීරුව නිසා තමයි magnetic ink character recognition චුම්බක තීන්ත අක්ෂර හඳුනා ගැනීමේ තීරුව. නැත්නම් චුම්බක තීන්ත අක්ෂර රූපික තීරුව කියලා කියන්නේ. ඊළඟට 9 වෙනි එකක් තියෙනවා මේ තියෙන 9 වෙනි එක දැන් මේ චෙක්පතේ ඔබට පේන මෙන්න මේ හරියේ. මෙන්න මේ හරියෙන් තියෙන පොඩි අපිට නොපෙනෙන අර මැෂින් කට් එකක් එක දාලා තියෙන පොඩි ඩොට් තියෙනවනේ. අපිට චෙක්පත වෙන් කර ඉරලා ගන්න ලේසි වෙන්නේ ඩොට් ඉරක් තියෙන්නේ. තේරෙනවද? ඒකෙන් මේ චෙක්පත අපි අන කරලා මේක චෙක්පත අපි ඉරලා ගන්නවනේ. නිකුත් කරන්න. චෙක්පොතේ ඉතුරුන කැලේ තමයි පිළිපත කියන්නේ. පිළිපත කවුන්ටර් ෆොයිල්. මේකට කියන්නේ පිළිපත. 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 කවුන්ටර් ෆොයිල් කියලා කියනවා. කවුන්ටර් ෆොයිල්. ඒ කියන්නේ නිකුත් කළ චෙක්පතකට අදාළ සාරාංශමය විස්තරයක් මේ කොටසේ තුලත් කරනවා. ඒක තමයි පිළිපත කියන්නේ. යම් විදිහකින් චෙක්පත නිකුත් කළාට පස්සේ කාටද නිකුත් කළේ? කවදද නිකුත් කළේ? ඒ චෙක්පතේ වටිනාකම කීයද? චෙක්පතේ අංකය මොකක්ද? ඒ විස්තර මේකේ තියෙනවා.
ඉතින් මෙතන දිනේ දානවා. හරිද? පේ ආදායකේ නම දානවා. මෙතන නිමල් පෙරේරා, මෙතන නිමල් පෙරේරා. ඊට පස්සේ ඔය චෙක් පතේ වටිනාකම දානවා. හරිද? ඊට පස්සේ මේකේ තියෙනවා බැලන්ස් එක. කියන්නේ මේ කලින් තිබුණු රුපියල් ලක්ෂයක් නම් මෙතන ලක්ෂයක් කියලා තියෙනවා. දැන් ගන්න රුපියල් 25000 නම් අපි 25000 දානවා. අවසානයේ තියෙනවා දැන් බැලන්ස් එක කීයද? 75000යි. ඒ වගේ එතකොට යම් විදියකින් චෙක් පතක් නිකුත් කළාට පස්සේ ආදායක හෝ ධාරකයා අනකරුට කියනවා නම් මගේ චෙක් පත නැති වුණා කියලා අතිශය වැදගත් මේ පිළිපත. මොකද පිළිපතෙන් දැනගන්න පුළුවන් කාගේ චෙක් පතද නැති වුණේ. චෙක් පතේ වටිනාකම කීයද? චෙක් පතේ අංකය මොකක්ද මේ තියෙන්නේ? දැක්කද? දැන් මෙතන තියෙන මේ සාමාන්‍ය මේ නිකුත් කරන කොටසනේ. නිකුත් කරන කොටසේ තියෙන අංකය මහා රසයට 9220 මේකෙත් තියෙනවා. එහෙනම් මෙන්න මේ අංකය අතිශය වැදගත්. මොකද හේතුව මේ අංකෙට තමයි අනකරුව ගෙවීම් නතර කිරීම විධානය කරන්නේ. දැන් ආදායකය ඔබ කියන්නේ දරුවනේ. ඔබ කියනවා මම අනකරු නම් අනේස චෙක් එක නැති වුණා කියලා. මම හැකි ඉක්මනින් මගේ ජංගම ගිණුම තියෙන බැංකුව හෙවත් මොන බැංකුවද? ගෙවන බැංකුව. නැත්තම් නිකුත් කළ බැංකුවට ලිඛිතව නිවේදනයක් කරන්න ඕනේ. ඒ කියන්නේ ලිඛිතව නිවේදනයක් කරන්න ප්‍රමාද නම් දුරකථන ඇමතුමක් හරි දෙන්න ඕනේ. පහුවෙලා ලිඛිතව දෙන එක. නැත්තම් ATM මැෂින් එකකින්. ඒ මොකද්ද ස්වයංක්‍රීය ටෙලරයන්ට පුළුවන් මෙන්න මේ අංකේ දාන චෙක් පත්‍ර ගෙවන්න එපා කියලා නියෝගයක් දෙන්න. ඒතර ඒ මොහොතේ සිට චෙක් පත්‍ර ගෙවීම නවත්තනවා. එතකොට වංචා කරලා තිබුණත් වංචාකරුට මුදල් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒකටයි මේ කවුන්ටර් ෆෝයිල් එක අතිශය වැදගත් වෙන්නේ. ඔයගේ චෙක් පතක මූලිකාංග කීපයක් තියෙනවා. අනික මේ චෙක් පතක දැන් මේ චෙක් පත් අඳින්න එනවනේ හැමදාම නෙවෙයි සෑම වර්ෂයකම නෙවෙයි වරින් වර එනවා. චෙක් පතක් අඳින්නා මේ චෙක් පතේ අඳිනකොට සමහර අය අඳිනවා මෙන්න මේ වගේම. අපි කියන්නේ පුංචි ළමයි වගේ කියලා ඕගොල්ලෝ. සමහර අය චෙක් පත් මෙන්න මේ වගේ වඳිනවා. පෙට්ටි වගේ මේ පෙට්ටිනේ. සමහර අයගේ චෙක් පත් මේ වගේ. බලන්න කැත මේකේ තියෙන. කිසිම හැඩයක් තියෙනවද බලන්න. ඒ චෙක් පතක තියෙන සාමාන්‍ය ඍජු කෝණාශ්‍රාකාර හැඩයක්. චෙක් පත් මූලික වර්ග දෙකයි කුඩා චෙක් පත් විශාල චෙක් පත්. කුඩා චෙක් පතත් දිග අඟල් 6 4න් 3ක් දිගයි අඟල් 3ක් පළලයි. ලොකු චෙක් එක අඟල් 8ක් දිග අඟල් 4ක් උසයි. හරිද? ඒක තියෙනවා ඍජු කෝණාශ්‍ර මේ වගේ හැඩයක් නේ. ඒ සාමාන්‍ය හැඩේ තියෙනවා. මේ හැඩේ ගන්න මේ රාමුවේ. ඊළඟට මේ චෙක් පතේ සමහර චෙක් පත අඳින්නකොම නිමල් පෙරේරා හෝ රැගෙන කියලා එන්නට මෙහෙ දාන්න එහෙම බෑ. හෝ රැගෙන එන්නට තියෙන මේ අයින්ට වෙන්න. සාමාන්‍යයෙන් අපිට පේන මේ චෙක් පත ගත්තොත් කොටස් 4කට ගත්තොත් 4න් 2ක්වත් 4න් 3ක් නම් වඩා හොඳ 4න් 2ක්වත් මේ පැත්තට තියෙනවා. මොකද මේ පැත්තේ වැඩිපුර ලියන්නේ. ආදායක යන මෙහෙම ලියන්නේ. වටිනාකම අකුරෙන් ලියන්නේ. මේ පැත්ත 4න් 1ක් නැත්නම් 2ක් ඇති. හරිද? එහෙනම් හෝ රැගෙන එන්න කියන එක මේ අයින්ටම වෙනකන් තියෙනවා. රුපියල් කියලා ඉලක්කමින් දානවනේ. ඒක ඒ වටිනාකම දාන කොට අයින්ට වෙන්න තියෙනවා. දැන් සමහර අයගේ චෙක් පත මේ හරිය ඉවරයි. මේ හරිය හිස් තියෙනවා. මං ඉතින් අහනවා පොල් වවන්නද රබර් වවන්නද කියලා මේ. එහෙම වෙන්න බෑ. ඒ චෙක් පතේ අර මූලික මතු පිටින් බැලුවම මූලික ස්වරූපේ අලංකාර වෙන්න එපේ. ඒ නිසා අනිවාර්යයෙන්ම චෙක් එකක් අඳින්න આવතින් මෙන්න මේ කොටස් ටික මේ අයින්ටම් වෙන්න ගන්නට ඕනේ. ඒ හැඩේ ඍජු කෝණාශ්‍රාර වෙන්න ඕනේ. පෙට්ටි මුඩලයක් වෙන්න බෑ. හරියට තරස් වෙන්න බෑ. MIC CR තීරුවක් ඇන්දෙනත් නැතත් පොඩි කොටසක් මේ වගේ වෙන් වෙන්නට ඕනේ. තේරෙනවද? මේ රාමුව උලුර ගන්නට ඕනේ. පැහැදිලිනේ? එතකොට එහා පැත්ත ස්ලයිඩ් එක තියෙන්නේ අපි දැන් කියපු ටික තමයි. දිනේ බැංකුවේ මහා ශාඛාවේ නම, ආදායකයා නම, රැගෙන යන ඉදුම, චෙක් පතේ වටිනාකම අකුරු ඉලක්කමෙන්, ගෙවන කියන විධානයේ අනකරු ගස්සන, චුම්බක අක්ෂර හැඳුනුම් නැත්නම් රූපික තීරය, ඒකේ තියෙන විස්තර චෙක් පතේ පිළිපත. ඔය වගේ චෙක් පතක මූලිකාංග තමන්ගේ උළුගුඩියේ තියෙනවා කටපාඩම් කරන්න එපා. යම් විදිහකින් චෙක් පතක් ඔයගේ දීලා වාස්තවික පේපර් එකේ කෙටි නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්නයකට අංක දීලකොත් මෙන්න මේකේ නම් මෙන්න මේ මූලිකාංග 8 නම් කරන්න 4 නම් කරනකොට පටගාල නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නොලෙජ් එක තියා ගන්නම ඕනේ. පැහැදිලිද? රයිට්. අපි බලමු ඊළඟ චෙක් එකක් දීලා තියෙනවා. මහජන බැංකුව නුගේගොඩ දිනේ සඳහන් කරලා තියෙනවා
1/2/2022 පෙබරවාරි 1 වෙනිදා. නමක් දාලා තියෙනවා කපිල් දේව් හෝ රැගෙන එන්නට රුපියල් දසදහසක් පමණි ගෙවනු රුපියල් දසදහස් දාලා තියෙනවා සෞරව් ගංගුලි කියලා අත්සන් කරලා තියෙනවා. සෞරව් ගංගුලි කෙනෙක් කවුද? ඉන්දියාවේ හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රිකට් නායකයෙක්. කපිල් දේව් කියන්නේ මතකද? මතක නෑ නේද? අපි පුංචි කාලේ අපේ ක්‍රිකට් වීරයෙක් අපි පුංචි කාලේ ඉන්දියාවේ ක්‍රිකට් නායකයා. ඉන්දියාවට පළවෙනි වර්ල්ඩ් කප් එක පළවෙනි වර්ල්ඩ් කප් එක 79 අවුරුද්දේ 75 ගත්ත වෙස්ට් ඉන්ඩීස්ලා 79 අවුරුද්දේ පළවෙනි වර්ල්ඩ් කප් එක අරන් දෙන්න නායකත්වය දුන්නේ කපිල් දේව්. එතකොට කපිල් දේව් නමින් අන කරලා තියෙනවා සෞරව් ගංගුලි රුපියල් දසදහසක් ගෙවනු චෙක් එකක්. අහන්නේ අයන්න. ඉහත චෙක් පතේ ආදායකයා අනකරු හා අන්ලදු නම් කරන්න. ආදායකය අනකරු හා අන්ලදු. ආදායකය කවුද? කවුද ආදායකය කියන්නේ? චෙක් පතේ වටිනාකම ලබා ගැනීමට චෙක් පත මත නම් කළ තැනැත්තා. කවුද? කපිල් දේව්. එයා තමයි ආදායකය. අනකරු කියන්නේ කවුද? චෙක් පතේ වටිනාකම ගෙවනු කියලා බැංකුවට විධානය දෙන දීලා චෙක් පත මත අත්සන් කරන තැනැත්තා. කවුද? සෞරව් ගංගුලි. එයා තමයි අනකරු. අන ලදු වෙන්නේ කවුද? හැම විටම චෙක් පත කරන ලදු වෙන්නේ ගෙවන බැංකුව. නැත්නම් බැංකු කරුවෙක්. මෙතන ගෙවන බැංකුව කියන්නේ මහජන බැංකුව නෙවෙයි. මහජන බැංකුවට තමයි මේ අන ලබන්නේ. එහෙනම් එයා තමයි අන ලදු වෙන්නේ. එහෙමනම් අයන්න වෙන්න ඕනේ මෙහෙම ආදායකයා කපිල් දේව්. අනකරු සෞරව් ගංගුලි. පස්සේ අනලදු වෙන්නේ මහජන බැංකුව. චෙක් පතින් මැද ඒක ඕල්රෙඩි ප්‍රින්ට් වෙලා තියෙනවා. මහජන බැංකුව. හරිනේ. ආයන්න. කපිල් දේව් විසින් පිටසන් කර සුනිල් ගවස්කාර්ට මතකනේ? සුනිල් ගවස්කාර කියන්නේ කපිල් දේව්ට ඉස්සෙල්ලා ඉන්දියාවේ හිටපු නායකයා. ගවස්කාර්ට බාර දුන් විට එහි ආදායකයා සාධාරකය කවරේද? කපිල් දේව් පිටසන් කරනවා කියන්නේ කපිල් දේව්ගේ නම චෙක් පතේ පිටුපස්සේ ලියලා ඒ චෙක් පතේ හිමිකාරත්වයේ සන්තකේ ගවස්කාර්ට පවරනවා. එහෙම දුන්නම් පස්සේ දැන් ආදායකයා කවුද? කවුද දැන් ආදායකයා? දැන් කපිල් දේවෝතේ චෙක් එක නෑ. එයා පිටසන් කරලා බාර දෙනවා ගවස්කාර්ට. දැන් ආදායකයා කවුද? ඒත් කපිල් දේව්මයි. මතකනේ? ඒක වෙනස් වෙන්නේ නෑ. චෙක් පත දසදහසක් දෙනාට හුමාරු වෙන්න පුළුවන්. ආදායකයා කවුද? කපිල් දේව්මයි. ඒක වෙනස් වෙන්නේ නෑ. එහෙනම් ආයන්නේ ආදායකයා. ආදායකයා කපිල් දේව්මයි. ඒකම ධාරකය. දැන් ධාරකය වෙනස් වෙනවා. ධාරකය කපිල් දේව් නෙවෙයි. දැන් එයාගේ තියෙන්නේ නෑනේ. දැන් තියෙන්නේ ගවස්කාරගේ අතේ. දැන් චෙක් පතේ වටිනාකම ලබන්න චෙක් පත නීත්‍යානුකූලව හිමි කරගෙන දරාගෙන ඉන්නේ කවුද? ගවස්කාර. එහෙනම් එයා තමයි ධාරකය වෙන්නේ. සුනිල් ගවස්කාර. ඊළඟට එයන් ගවස්කාර විසින් එය ගාල්ලේ ලංකා බැංකුවේ තම ගිණුමට බැර කිරීමට බාර දුන් විට ගෙවන බැංකුව සහ රැස් කරන බැංකුව නම් කරන්න. ගවස්කාරගේ ජංගම ගිණුම තියෙන්නේ ගාල්ලේ ලංකා බැංකුවේලු. හරිද? එයාගේ ගිණුමට බැර කරන්න කියලා ඒ චෙක් පතය බාර දෙනවා. දැන් එහෙනම් අහන්නේ ගෙවන බැංකුව රැස් කරන බැංකුව. ගෙවන බැංකුව මහජන බැංකුව මේක වෙනස් වෙන්නේ නැහැ. චෙක් පතේ මැද තියෙන්නේ. එයා ඒක තමයි ගංගුලිගේ බැංකුව. හරිද? ඒක වෙනස් වෙන්නේ නැහැ. රැස් කරන බැංකුව මොකද්ද? ගාල්ලේ ලංකා බැංකුව. මොකද ගවස්කාරගේ ජංගම ගිණුම තියෙන්නේ ගාල්ලේ ලංකා බැංකුවේ. ඒ ගිණුමට රැස් කරන්න කියලා තමයි බාර දෙන්නේ. එහෙනම් රැස් කරන බැංකුව මොකද්ද? ලංකා බැංකුව ගාල්ල. එහෙනම්
යන්න. ගෙවන බැංකුව. මහජන බැංකුව එක චෙක් පතේ මැද ප්‍රින්ට්ලා තියෙනවා. රැස් කරන බැංකුව ලංක බැංකුව. මොකද ලංක බැංකුවේ තමයි ගවස්කාරගේ කවුන්ට් එක තියෙන්නේ. ඒ කවුන්ටර් රැස් කරන්න කියලා තමයි එයා බාර දෙන්නේ. ලංකා බැංකුව. හරිනේ. මෙන්න මේ වගේ ඕනම චෙක් පතක අනකරු නැත්නම් අන ලදු ආදායකයා ධාරකයා ගෙවන බැංකුව රැස් කරන බැංකුව ටට්ටක් ගාලා කියන්නේ ෂණයෙන් අපිට කිසිදු පැකිලීමක් නැතුව කිසිදු පැටලිල්ලක් නැතුව ෂණිකව අපිට ලියන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟට චෙක්පත් වර්ග. චෙක්පත් වර්ග අපේ විභාග ප්‍රශ්න පත්‍රයේ තුල අනිවාර්යයෙන්ම චෙක්පත් වර්ග වලින් එක ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් අහනවා. කලාතුරකින් තමයි එක ප්‍රශ්නයක්වත් අහන්නේ නැති. ඒ නිසා මෙතනත් වටිනාම ඒකකයක් මේ කරන්නේ චෙක්පත් වර්ග. දැන් චෙක්පත් වර්ග උඩ පේන මේ chart එක දිහා බලන්නකෝ. මේ chart එක අනුව චෙක්පත් මූලික වර්ග දෙකක් තියෙනවා. ඕක හරියට මනුෂ්‍ය වර්ග දෙකයිනේ. මනුෂ්‍ය ප්‍රධාන කාණ්ඩ දෙකයි. ගැහැණු පිරිමි. නමුත් ඒගොල්ලන්ගේ එක එක ගති ලක්ෂණ අනුව තව අතුරු ප්‍රභේද තියෙන්න පුළුවන්. උගත්කම අනුව උගත් නූගත් කියලා බෙදන්න පුළුවන්. වෛද්‍යවරු, ගුරුවරු, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරු එහෙම බෙදන්න පුළුවන්. විවාහක අවිවාහක අය. තේරෙනවද? ඒ වගේ විවිධ ප්‍රභේද තියෙනවනේ. ඒ වගේ චෙක්පත් වල ප්‍රභේද තියෙන පුළුවන් මූලික ප්‍රභේද දෙකයි. ඒ තමයි හාරක නැත්තම් ධාරක චෙක්පත් බෙයාර් චෙක්ස්, අනිත් එක විධාන චෙක්පත් නැත්තම් ඇනවුම් චෙක්පත්. මෙතනට ඇනවුම් චෙක්පත් කියලා කියන්න පුළුවන්. ඇනවුම් චෙක්පත්. ඕඩර් චෙක්ස්. හරිනේ. ඊට පස්සේ මේ යට තියෙනවා මුදල් චෙක්පත් කියලා එකක්, කෑෂ් චෙක්ස් කියලා එකක් වෙනම. ඊට පස්සේ මේ ඔක්කොම මේ ධාරක චෙක්පත් විධාන චෙක්පත් දෙකම සම්බන්ධ කරලා තමයි මේ ටික බෙදලා තියෙන්නේ. මොකද්ද මේකේ තේරුම? තේරෙනවද? ඒ කියන්නේ මුදල් චෙක්පත් මේ පවුලට දැම්මේ නෑ අපි. මේ කාණ්ඩයට ඇතුළත් කරන එක වෙනම කර සෙපරේට් කළා. හේතුව මුදල් චෙක්පත් කවදාකවත් විධාන චෙක්පත් වෙන්න බෑ. මුදල් චෙක්පත් අයිති ධාරක චෙක්පත් වලටම පමණයි. කවදාකවත් මුදල් චෙක්පත් විධාන පවුලේ නෑ. මං හේතුව පැහැදිලි කරනම් ඉස්සරහට. නමුත් මේ සියලු චෙක්පත් එක්කෝ ධාරක වෙන්න පුළුවන්, එක්කෝ විධාන වෙන්න පුළුවන්. ඒකයි මේ දෙකම එකතු කරලා මේ තේරෙනවද? මේ දෙකම එකතු කරලා බෙදුවේ එකයි මේ තියෙන්නේ. එකතු කරලා බෙදුවේ එකයි. විවෘත රේඛිත විකල හැම චෙක්පතක්ම එක්කෝ ධාරක වෙනවා, වර එක ධාරක වෙන්න පුළුවන්, වර එක විධාන වෙන්න පුළුවන්. මුදල් චෙක්පත් විතරක් අනිවාර්යයෙන්ම සදාකාලිකවම ධාරක පමණයි, විධාන වෙන්නේ. ඔක තමයි මූලික වර්ගීකරණය. අපි එකින් එක බලමුකෝ. අපි එකින් එක බලමුකෝ. පළවෙනි එක ධාරක නැත්තම් හාරක චෙක්පත්. ඉංග්‍රීසියෙන් කියනවා බෙයාර් චෙක්ස් කියලා. චෙක්පතෙහි මුද්‍රිතව ඇති හෝ රැගෙන එන්නාට යන පදය කපා නොහැර ඇති චෙක්පත. චෙක්පතේ ඕල්රෙඩි printed තියෙනවනේ ඕ බෙයාර් කියලා නැත්තම් හෝ රැගෙන එන්නට කියලා. ඒක කපලා නැත්නම් ඒක තමයි ධාරක චෙක්පතක් කියන්නේ. අපි නමක් දැම්මොත් සුනිල් ගවස්කාර් හෝ රැගෙන එන්නාට ගෙවනු. එහෙනම් ගෙවන බැංකුව නම් ජංගම ගිණුම් හිමියාගේ බැංකුවට ඒ චෙක්පත නම් කළ ආදායකය වන සුනිල් ගවස්කාර් ගෙනිච්චත් ගෙවනවා. මම ගෙනිච්චත් ඔබ ගෙනිච්චත් ඒත් ගෙවනවා. ඒකයි හෝ රැගෙන එන්නට කියන එක තේරුම. නම් කළ ආදායකය හෝ චෙක්පත ගෙවන බැංකුවට රැගෙන එන කෙනාට ගෙවන්න කියන එකේ තේරුම. එහෙනම් ඒක හාරක චෙක්පත. පිටසන් කිරීමකින් තොරව පිටසනක් අවශ්‍ය නැහැ. පිටසන් කිරීමකින් තොරව හුදු බාර දීමෙන් ධාරක චෙක්පත පැවරිය හැකි අතර බොහෝ දුරට මුදල් නෝට්ටුවකින් ගනුදෙනු කිරීම සමාන වේ. අපි මුදල් නෝට්ටුවක් කාට හරි අන්සතු කරනකොට අපි හුදු බාර දීමින් අන්සතු කරන්නේ. කිසිදු ලිවිල්ලක් දෙන්නේ නැහැනේ. මේ චෙක්පතත් පිටසනක් කරන්නේ හුදු බාර දීමින් අන්සතු කරන්න පුළුවන්. එහෙනම් මුදල් නෝට්ටුවකින් ගනුදෙනු කරනවා හා සමානයි
හාරක චෙක් පතක් මගින් ගනුදෙනු කිරීම. ඇයි නිමල් පෙරේරා හෝ රැගෙන එන්නට ගෙවන. ඕකනේ කතන්දරේ. එනේ චෙක් පත ඕන කෙනෙකුට පවරන්න පුළුවන්. කිසිදු ලියවිල්ලක් පිටසන් කිරීමක් අවශ්‍ය නැහැ. අයිති වෙනවා. ආරක්ෂාවත් අඩුයි. ඒකත් ඔලු තියාගන්න. තේරෙනවද? ආරක්ෂාකාරී බව අඩුයි. ඇයි? දැන් නිමල් පෙරේරා හෝ රැගෙන එන්නට ගෙවනු කියන චෙක් පත එහෙම හිතන්නකෝ. නිමල් පෙරේරා හෝ රැගෙන එන්නාට ගෙවනු කියලා චෙක් පතක් තියෙනවා කියලා හිතුවොත් දැන් මේ චෙක් පත බලන්න නිමල් පෙරේරාම යන්න ඕනේ නෑනේ. ගෙවන බැංකුවට රැගෙන යන ඕනම කෙනෙකුට ගෙවනවා. නම් මේ චෙක් පත නිමල් පෙරේරාගේ සාක්කුවේ තිබිලා බිම වැටෙනවා. ඔබ අහුල ගන්නවා. නිමල් පෙරේරා දන්නේ නෑ ඒක. ඔබ ගෙවන බැංකුවට ගිහලා සල්ලි ඉල්ලනවා. දෙනවද නැද්ද? දෙනවා. ආරක්ෂාව නෑ. නැත්නම් නිමල් පෙරේරා නිින්ද ගිපලා අපි ආගේ සාක්කුව හොරකම් කරලා ගන්නවා. ටක් ගාලා ගෙවන බැංකුවට ගිහලා සල්ලි ගන්නවා. තේරෙනවද? ගෙවන බැංකුව ගන්න කාටද කිව්වේ? සමහර ගෙවන බැංකුව දන්නේ නැහැ. මොකද ඩෙන්ටිටි කාඩ් එක සාමාන්‍යයෙන් පරීක්ෂා කළාට නීති අනුව ඩෙන්ටිටි කාඩ් එකක් ඉල්ලන්න බෑ. ඩෙන්ටිටි කාඩ් එක ඇතත් නැතත් ගෙවන්න ඕනේ. අනික ඩී කාඩ් එකේ තියෙන බොහෝ ව්‍යාජයි හැඳුනුම්පත් තියෙනවා. සමහර හැඳුනුම්පතේ අපේ ගම තියෙන මොණරාගල පැත්තේ හද්ද පිටිසර ගමක්. අපි දැන් පදිංචිය මීගමුවේ නැත්තම් කොළඹ කොහොමද හොයන්නේ? අමාරුයි. ආරක්ෂාවක් නැහැ. ඊළඟට දෙවෙනි එක තමයි විධාන චෙක්පත් නැත්නම් ඇනවුම් චෙක්පත්. හරිනේ ඇනවුම් කළත් මේකට කියන්න පුළුවන්. ඇනවුම් කළත් පේපර් එකේ පවෙනවා. ඇනවුම් චෙක්පත්. ඕඩර් චෙක්ස්. හෝ රැගෙන එන්නාට යන පදේ කපා හැර හෝ ඒ වෙනුවට විධානයට යන්න ලියා ඇති චෙක්පත්. එහෙනම් රැගෙන එන්නට පදේ කපාහල වහාම ඒක විධාන චෙක්පතක් වෙනවා. දැන් සමහර බැංකුවල තවමත් තියෙනවා කාලයක් හැම බැංකුවම තිබුණා හෝ රැගෙන එන්නට කියලා මුද්‍රණය කරපු චෙක් පොත් වෙනම තියෙනවා. හෝ විධානයට කියලා මුද්‍රණය කරපුව වෙනම තියෙනවා. නමුත් එහෙම චෙක් පොත් වර්ග දෙකක් මුද්‍රණය කරන එක අනවශ්‍ය වියදමක්. එක චෙක් පතින් වැඩේ කරන්න පුළුවන්. දැන් බලන්න මේක මේ රැගෙන එන්නට කියලා මෙතන තියෙනවනේ. තේරෙනවද? මේ රැගෙන එන්න කියලා තියෙන චෙක් පතේ දැන් මේක 10කනේ මේක අපි තනේරකින් කපනවා. දැන් මොකද වෙන්නේ? විධානයට. වැඩ දෙකම එකම චෙක් පතින් කරන්න පුළුවන්. ඒ නිසා දැන් ගොඩක් බැංකුවල තියෙන්නේ එක වර්ගය ඒ රැගෙන එන්නට පදේ මුද්‍රිත චෙක් පත්. ඒතර ඒක තනේරකින් කැපුවොත් විධානය දැන් මේක බත නිමල් පෙරේරා හෝ රැගෙන එන්නට නෙවෙයි දැන් තියෙන්නේ. නිමල් පෙරේරා හෝ විධානයට. හරිද? අන්න එතකොට පිටසන් කරන්නේ නැතුව කාටවත් මේක අයිති වෙන්නේ ආරක්ෂාකාරී බවින් වැඩි. එහෙම නැත්තම් කෙලින්ම නිමල් පෙරේරා හෝ මෙතන රැය එන්නට නැත්තම් විධානයට කියලා ප්‍රින්ටඩ් වෙලා තියෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නෑ. මෙවැනි චෙක් පතක් පැවරීමේදී පිටසන් කිරීම අවශ්‍යයි. අත්‍යවශ්‍යයි. දැන් නිමල් පෙරේරා මම නම් මේ චෙක් පත මම ඔබට ගෙවීමක් සඳහා බාර දෙනවා නම් චෙක් පත අනිත් පැත්තේ මම නිමල් පෙරේරා කියලා නම ලියලා ඔබට අයිති බාර දෙන්න ඕනේ. ඒක තමයි පිටසන් කරනවා කියන්නේ. ආරක්ෂාකාරී බවින් වැඩි වංචා කරන්න අපහසුයි. වංචා කළත් නීතිය රැහැන්ට හොයාගන්න ලේසි. ධාරක චෙක් පතකට වඩා විධාන චෙක් පත්වල ආරක්ෂාව වැඩි. කොහොමද ආරක්ෂාව වැඩි වෙන්නේ? පිටසන් කරන නිසා. ඒක තමන් විනිවිද භාවයෙන් යුතුවම දැකලා මානසිකව දැකලා තේරුම් ගන්න ඕන. කඩපාඩම් කරන්න බෑ. දැන් මේ චෙක් පත දැන් මේ තියෙන උදාහරණේ මෙන්න විධාන චෙක් පතක්. නිමල් පෙරේරා හෝ විධානට ගෙවනවා. දැන් මේක ආරක්ෂිත වෙන්නේ කොහොමද? නිමල් පෙරේරාට නිින්ද ගියපු වෙලාවක අපි මේ චෙක් පත යාගෙන් සොරකම් කරලා අරගෙන ගෙවන බැංකුවේ කවුන්ටරින් සල්ලි ඉල්ලුවට දෙනවද? දෙන්නේ නැහැ. හේතුව මේක විධානයි. පිටසන් කරන්න ඕන. පිටසන් කරනවා කියලා මොකක්ද දන්නවද කරන්නේ? මේ නම සඳහන් ආදායකයාගේ නම චෙක් පතේ පිටුපස්සේ ලියනවා. ලියලා ඒකේ අයිතිය බාර දෙනවා. දැන් මම කියන්නකෝ නිමල් පෙරේරා. මම නිමල් පෙරේරා කියලා මගේ අකුරෙන් චෙක් පතේ පිටුපස්සේ ලියලා මගේ ළඟ සන්තකේ තියාගත්තට හරියන්නේ නැහැ. පිටසනක මූලිකාංග දෙකයි. එකක් ආදායකයාගේ වන නිමල් පෙරේරා කියන නම බිල පිටුපස්සේ ලියන එක. පළවෙනි අංගය. දෙවැනි එක ඒකේ හිමිකාරත්වයවත් සන්තකේ අනුසතු කර දීම. එතකොට පිටසන කම්ප්ලීට් වෙන්නේ සම්පූර්ණ වෙන්නේ. තේරුණාද? එතකොට
එන්න දැන් මේ නිමල් පෙරර කියලා මම අනිත් පැත්තේ නම ලියලා අස්සන නෙමෙයි නමනේ නම ලියලා ඔබට බාර කරාම අන්න පිටසන් කරා වෙනවා. පිටසන් කිරීමෙන් ඔබට මා සතු චෙක් පතේ අයිතිය ඔබ සතු චෙක් පතක් බවට නීත්‍යානුකූලවම පවරා දෙනවා. කොහොමද ආරක්ෂා ඇති වෙන්නේ? ඔබ තරක කරන්න පුළුවන් නිමල් පෙරර කියලා ඕන කෙනෙකුට ලියන්න පුළුවන්. ඔව් ලියන්න පුළුවන්. හිතන්න දැන් මේ චෙක් පත ඔබ නිමල් පෙරරගෙන් සොරකම් කරනවා. ඔබ මේ චෙක් පත නිමල් පෙරරගෙන් සොරකම් කරනවා. ඔබ චෙක් පත් ගැන දන්නවා. මොකද්ද මේක විධානයි. ගෙවන බැංකුවේ කවුන්ටරේට ගියාට සල්ලි ගෙවන්නේ මොකද පිටසන් කරන්න ඕන නිමල් පෙරර විදියට. එහෙනම් ඔබ නිමල් පෙරර කරන විදියට අනිත් පැත්තේ නම ලියනවා. දැන් මොකද වෙන්නේ? ඔබේ අත් අකුරෙන් නම ලිව්වම බැංකුවට ඒක දැනෙනවද නැද්ද? කියන්න බලන්න. ඔබ වංචා කරලා හොරකම් කරලා ඔබේ අකුරෙන් නිමල් පෙරර කියලා ලියනවා. ලිව්වොත් මේ චෙක් පතේ මුහුණත තියෙන නිමල් පෙරර කියන නමයි චෙක් පතේ පිටුපස මේ තියෙන චෙක් පතේ පිටුපස නිමල් පෙරර මේකයි නමයි වෙනස් නැද්ද? දැන් මේ මම ලිව්වෙත් වෙනස් නේ මේ පොඩ්ඩක් හරි වෙනස් නේ අකුරු. තේරුණාද? වෙනස් නේ. ඒක බැංකුවට දැනෙන්නේ නැද්ද? ඒ අනුව මේක කරලා තියෙන නිමල් පෙරර නෙවෙයි. මේක හොරකම් කරලා තියෙන කියලා හැඟෙනවද? එහෙම හැඟෙන්නේ නැහැ. හේතුව මොකද්ද? මේ අකුරු කාගේද? මේ අකුරු කාගේද? මේක නිමල් පෙරරගේ නෙවෙයි. මේ අකුරු. මේ චෙක් පත ලිව්වේ අපි හිතමු කපිල් දේව් කියලා කෙනෙක් නම් බොහෝ විට මේ අකුරු කාගේද? කපිල් දේව්. බොහෝ විට මේ අකුරු කපිල් දේව්. එහෙනම් මේ අකුරු කපිල් දේව් මේක හොරාගේ. තේරුණාද? මේ චෙක් පතේ නම ලියලා තියෙන්නේ කපිල් දේව්. සමහරට මේක කම්පියුටරෙන් ටයිප් කරලා වෙන්න පුළුවන්. කාගේවත් නෙවෙයි එතකොට. මේ අකුරු නිමල් පෙරරගේ හොරාගේ. බැංකුවට කරන්න දෙන්නේ ආරක්ෂාවක් නැහැ කියලා හැගෙනව නෑ. ඒත් ආරක්ෂාවක් තියෙනවා. හේතුව දැන් මේ වංචනිකෝ චෙක් පත සොරකම් කරපු සොරානේ මේක ලිව්වේ. හරිද? මෙහෙම සොරකම් කරලා බැංකුවෙන් සල්ලි ගත්තා කියන්නකෝ. ඒත් පුළුවන් අපිට අල්ලන්න. අපි බැංකුවෙන් අහනවා කාටද ගෙව්වේ? බැංකුව කියනවා අපි ගෙව්වේ අපි හිතමු රම් බණ්ඩාසෙන විරද්ද කියලා කෙනෙකුට. එයා තමයි සොරා. තේරුණාද? ඒ බැංකුව ID කාඩ් චෙක් අරගෙන ඒ විස්තර ඔක්කොම සටහන් කරන්න දෙන්නේ. එතකොට අපිට අධිකරණ හැමෝම නඩුපොරල ඉල්ලන්න පුළුවන්. මේ නිමල් පෙරරගේ අකුරු නෙවෙයි නිමල් පෙරරටම ඉල්ලන්න පුළුවන්. නිමල් පෙරරවන මගේ අකුරු නෙවෙයි මේ මගෙන් මේ චෙක් පත වංචනික ලෙස සොරකම් කරලා සොරා විසින් දාපු දේවල් කියලා කිව්වම අධිකරණේ මොකද කරන්නේ? අත්තකුරු රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරලා අත්තකුරු පරීක්ෂකවරුන්ව අත්තකුරු පරීක්ෂා කරනවා. අන්න අත්තකුරු පරීක්ෂා කරද්දී ඇත්ත නිමල් පෙරරගේ අකුරුත් ගන්නවා. සොරාගේ අකුරුත් ගත්තම කෙලින්ම මේගොල්ලෝ තීරණය කරනවා මේ නිමල් පෙරරගේ අකුරු නෙවෙයි මේ සොරාගේ අකුරු. අන්න ඔප්පු වෙනවා මේ චෙක් පත සොරකම් කරලා කියලා. එහෙනම් අධිකරණයේ මගින් චෙක් පතේ වටිනාකම සොරාගෙන් ඉවත් කරලා නිමල් පෙරරාවට හිමි කර දෙනවා. එහෙමයි චෙක් පතට ආරක්ෂාව ලැබෙන්නේ. දැන් ගොඩක් අය පිටසන් කරනකොට ආරක්ෂා ලැබෙනවා කියන එක දැනෙන්නේ හැඟෙන්නේ. ගොඩක් අය හිතන්නේ ඕන කෙනෙකුට බැරි නම ලියන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. නම ලියා ගත්තට අධිකරණමේ ගැටලුවක් බවට පත් වුණාම රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න යොමු කරාම අත්තකුරු පරීක්ෂකවරුන් විසින් අත්තකුරු පරීක්ෂා කිරීම දැල්ලා ගන්නවා මේ ඇත්ත නිමල් පෙරරගේද නැත්නම් හොරාගේද කියලා. ඒ නිසා ආරක්ෂාව තියෙන මේ විදිහට. ඒ නිසා හාරක චෙක් පතක ඒ වගේ පිටසන් කිරිල්ලක් නැහැනේ ආරක්ෂාව නැහැ. හොරකම් කළාද නැද්ද කියලා හරි අමාරු ඔප්පු කරගන්න. මේකේ පුළුවන් ඔප්පු කරගන්න. අත්තකුරු පරීක්ෂා නිසා මේකේ ආරක්ෂාව වැඩි. එහෙනම් මූලික චෙක් පත් වර්ග දෙකයි ධාරක චෙක් පත් විධාන චෙක් පත්. ධාරක චෙක් පත් කියන්නේ රැගෙන එන්නට පදේ තියෙනවා. ඒ නිසා පවරද්දි පිටසන් කරන්න ඕනේ නැහැ. සල්ලි නෝට්ටු ඔක්කොක පවරන්න පුළුවන්. විධාන චෙක් පත් කියන්නේ රැගෙන එන්නට පද කපා හැරලා නැත්නම් විධානය කියලා printed තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම පවරද්දි පිටසන් කරන්න ඕනේ. පිටසන් කරාමයි පිටසන් ලාභියාට නැත්නම් පැවරුම් ලාභියාට හිමිකම ලැබෙන්නේ. පැහැදිලිද? right. ඊළඟට මුදල් චෙක් පත් cash checks ආදායකයෙකු නම් කිරීම වෙනුවට මේ තියෙන්නේ. ආදායකයෙකු නම් කිරීම
වෙනුවට මුදල් යනුවෙන් අන කළ චෙක් පතකි. එය අනිවාර්යෙන්ම අන්න හාරක චෙක් පතක් වෙනවා. එය අනිවාර්යෙන්ම හාරක චෙක් පතකි. මේක හාරකයි. කවදාකවත් විධාන වෙන්නේ. දැන් බලන්න මෙතන තියෙනවා ආදායකයෙක් නැහැනේ මුදල් කියලා අන කරනවා. මුදල් හෝ තාරකයට. හරිනේ. අපි දුක යටින් පෙන්නුත් ඇඳලා දැන් මේක ඒ චෙක් පත මේක B කියලා නම් කරොත් B චෙක් පතේ නිමල් හෝ රැගෙන එන්නට ගෙවනු උදාහරණයි. නැත්නම් හාරකයි. මේක රැගෙන එන පත අපි කපනවා තනියරකින්. දැන් මොකද වෙන්නේ? නිමල් හෝ විධානයට. රැෙන්නට පදේ කැපුවම නැවත විධානය කියලා ලියන්න ඕනේ නැහැ කියලා මම කිව්වා. නීතිය සලකන්නේ තනියරකින් කැපුව මෙතන තියෙන මොකද්ද? හෝ විධානයට කියලා. එහෙනම් මේක දැන් විධාන චෙක් පතක් වෙනවා. එක්ක නිමල්ට ගෙවන්න එක්ක නිමල් විධානය කරන කෙනාට ගෙවන්න නම් කරන කෙනාට ගෙවන්න. නම් කරන්නේ කොහොමද? යාගේ නම අනිත් පැත්තේ පිටසන් කිරීම. හරිනේ. නිමල් හෝ විධානට ගෙවන්න. එක්ක නිමල්ට ගෙවන්න නැත්නම් නිමල්ගේ විධානය. නිමල්ගේ විධානය කියන්නේ නිමල් අනිත් පැත්තේ යාගේ නම ලියලා විධානය කරලා තියෙනවා. නම ලියන කෙනෙක් නම් කරන්නත් පුළුවන්. නම් කරොත් ඒ කෙනාට ගෙවනවා. නම් නොකරොත් ඕනම කෙනෙකුට ගෙවනවා. ඒ වගේ මේක දැන් මේක බලන්නකෝ. මේක කැපුවොත් දැන් මෙතන නිමල් හෝ විධානයට ගෙවනු. මෙතන මුදල් හෝ විධානයට ගෙවනු. මොකද හැංගෙන්නේ? නොගැලපීමක් විචිකිච්ඡාවක් දැනෙන්නේ නැද්ද? නිමල් හෝ විධානයට ගෙවනු. භාෂාර්ථයක් තියෙනවා. ඒක හරි. ඒක කරෙක්ට්. භාෂාර්ථයක් තියෙනවා. මෙතන මුදල් හෝ විධානයට ගෙවනු. භාෂාර්ථයක් නැහැ. මෙතන භාෂාර්ථය වැරදි. භාෂාර්ථයක් නැත. නිසා මේක වැරදි. දැන් නිමල් කියන්නේ පණ ඇති වස්තුවක්, පුද්ගලයෙක්, ජීවමාන වස්තුවක්. එක්කෝ නිමල්ට ගෙවන්න, එක්කෝ යා විධානය කරනට ගෙවන්න. භාෂාර්ථය හරි. මෙතන එක්කෝ මුදල්ට ගෙවන්න, එක්කෝ මුදල් විධානය කරනට ගෙවන්න. මුදල්ට ගෙවන්න කියන්නේ මුදල් ජීවියෙක්ද? මුදල් ජීවියෙක්ද? නැහැ. ඔන්න වෙනස. ඒ නිසා මෙතන විකෘති, අපැහැදිලි, අවිධිමත්. ඒ නිසා කවදාකවත් මුදල් කියලා නකරෝතින් මේ වගේ රැගෙන එන්නට පදේ කපලා විධාන කරන්න බෑ. ඒකයි මම කිව්වේ හැමදාම මුදල් චෙක් පත මොකද්ද? අනිවාර්යයෙන්ම මුදල් චෙක් පත හාරක චෙක් පතක් කිව්වේ ඒකයි. අනිවාර්යයෙන්ම මුදල් චෙක් පත හාරක චෙක් පතක්. මොකද හේතුව මුදල් කියලා නම් කළොත් ආදායක වෙනුවට රැගෙන එන්නට පද කැපුවොත් භාෂාර්ථයේ විකෘති වෙනවා. ඒ නිසා කවදාකවත් ඒක විධාන චෙක් පතක් වෙන්නේ නැහැ. හැමදාමත් හාරක චෙක් පත. පැහැදිලිද? ඒ නිසා මේ මුදල් චෙක් පත කාට හරි පවරද්දී පිටසනක් අවශ්‍ය නැහැ. හාරකනේ. පිටසන කරන්න තු පවරන්න පුළුවන්. පැහැදිලි නේද? රයිට්. ඊළඟට හරිනේ. ආදායකයෙකු නම් කිරීම වෙනුවට මුදල් යනුවෙන් නන කළ චෙක් පතක. ඒ අනිවාර්යයෙන්ම හාරක චෙක් පතක්. මේ උදාහරණෙත් පෙන්නලා තියෙනවා ඒක. ඊළඟට විවෘත චෙක් පත්, ඕපන් චෙක්ස්. රේඛනයක් නොකරන ලද ඒ නිසාම ගෙවන බැංකු කවුන්ටරයෙන් මුදල් ලබාගත හැකි චෙක් පත්ති. අනිවාර්යයෙන්ම රේඛනයක් කරලා නැහැ. රේඛනයක් නොකරන ලද. හරිනේ. රේඛනයක් නොකරන ලද. ඒ නිසාම ගෙවන බැංකු කවුන්ටරයෙන් මුදල් කරගන්න පුළුවන්. කවුන්ටරයෙන් මුදල් ලබාගත හැකි චෙක් පත්. තමයි විවෘත චෙක් පත් කියන්නේ. මොකද රේඛනයක් කියන්නේ සාමාන්‍ය චෙක් පත මත පිට ඉරි දෙකක් අඳින එකනේ. සරල සමාන්තර රේඛා දෙකක් තබන එකනේ. එහෙම කළොත් කවුන්ටරෙන් සල්ලි ගවන්නේ නැහැ. ගිණුමකට බැර කරගන්න වෙනවා. නමුත් දැන් මෙතන දැන් බලන්න මේ උදාහරණ මේක රේඛනයක් නැහැ. මේක තමයි ඕපන් චෙක් කියන්නේ. ඒ නිසාම රේඛනයක් නැහැ. ගෙවන බැංකුවේ දැන් මේක මොකද්ද ගෙවන බැංකුව? මොකක්ද කියන්නේ ගෙවන බැංකුව මොකද්ද? සෙලාන් බැංකුවනේ. සෙලාන් බැංකුවේ කවුන්ටරයට අරන් ගියාම සල්ලි කරගන්න පුළුවන්.
ඒක තමයි විවෘත චෙක්පත් කියන්නේ. ඊළඟ වර්ගය තමයි රේඛිත චෙක්පත්. ක්‍රොස් චෙක්ස් කියන එක රේඛනයක් කර ඇති සහ බැංකු කවුන්ටරේ මුදල් කරගත නොහැකි. රේඛනයක් කර ඇති පළවෙනි එක. දෙවෙනි එක බැංකු කවුන්ටරේ මුදල් කරගත නොහැකි චෙක්පත්. මේ තියෙන උදාහරණ මේ නිර දෙකක් ගහලා තියෙනවා. සරල සමාන්තර එක දෙක. රේඛනයක් කරලා තියෙනවා. ඒ නිසා ගෙවන බැංකුව මොකද්ද? සෙලාන් බැංකුව. ගෙවන බැංකුව වන සෙලාන් බැංකු කවුන්ටරයෙන් මුදල් ලබා ගන්න බැරි චෙක්පත්. කළ හැකි එකම දේ අපේ ගිණුමකට අපේ ජංගම ගිණුම තියෙන ඕනම බැංකුවක ගිණුමකට වටිනාකම බැර කරව ගන්න පුළුවන්. මිසක් කවුන්ටරෙන් සල්ලි දෙන්නේ නැහැ. තේරෙනවද? මෙහි වටිනාකම ගිණුමකට බැර කරවා ගත යුතුයි. ඒ ආරක්ෂාවට. ඒ ආරක්ෂාව රේඛනය කරන්නේ ආරක්ෂාවට. චෙක්පතක් රේඛනය කරනවාටද ආරක්ෂාවට. දැන් රේඛනයක් කර නැති චෙක්පතක් නම් මම සොරකම් කරන ඔබෙන් ගෙවන බැංකුව සෙලාන් බැංකුව නම් මම සෙලාන් බැංකුවේ ඕනම ශාඛාව කවුන්ටරේට අරන් යනවා. මට සල්ලි ගෙවනවා. මගේ හැඳුනුම්පත නැතුණා කියලා මම තර්ක කරලා ගන්න පුළුවන්. මොකද හැඳුනුම්පත අනිවාර්ය නැහැ. අපේ ආරක්ෂාවට බැංකු පරිචය හැඳුනුම්පත සාමාන්‍යයෙන් ලබා ගන්නවා. නමුත් නොදීන්න පුළුවන්. මේ කතා කරන මම නොදීඳලා තියෙනවා. මම නීතිය ටෙස්ට් කරලා දෙන එකපාරක්. මහරගම සෙලාන් බැංකුවේ රුපියල් 500 චෙක්පතක් ගිහලා මම කෑෂ් කරගෙන ID මං ID කාඩ් එක නැහැ. පස්සේ දෙන්න බෑගෝ මං කොහෙද නීතිය තියෙන්නේ? මං ආගිව් කළා. මං කොහමද දැන් මට මතක නැහැ දැන් කියපුවා මං අත්‍යවශ්‍ය දෙයක් ගන්න ආවේ. මම දැන් ගෙදර ගිහිල්ලා ID කාඩ් එනකොට මට මේ බහන්නේ නැති වෙනවා. මට අනිවාර්යයෙන්ම ඒ නිසා මට දැන් මේ සල්ලි ඕනේ. අනික දැන් ඔබලගේ මොන චක්‍රලයකේද? මොන බැංකු නීතියේද? මොන චෙක්පත් නීතියේද? ජාතික හැඳුනුම්පත නැත්තම් කෑෂ් කරලා දෙන්න බෑ කියලා තියෙනවා. ආගිව්වට පස්සේ ඒ කවුන්ටර් හිටපු ඒ තරුණිය අමුතු දෙවල ඇසිස්ටන්ට් මැනේජර් එක ගෙනාවා. මම එයාත් එක්ක තර්ක කළා. එයාකෝ මිස්ටර් ඔබ කියන තර්කේ හරි එහෙම නීතියක් නැහැ. තේරුම් ගන්න. ඔබේම ආරක්ෂාවට අපි මේ ID කාඩ් එක ඉල්ලන්නේ. ඊපස්සේ ඉතින් දැන් අපිට තේරෙන ඔබ මේ වංචාවක් කරන්න නෙවෙයි. ගන්න ඔබ කවුද කියලා පැහැදිලි. නමුත් ඊට පස්සේ මේ වගේ අපිව අපහසුතාවටපත් කරන්න එපා. ID කාඩ් එක අරන් එන්න කියලා ඉල්ලීමක් කරලා මට සල්ලි ගෙවුවා. ඒ වගේ එතකොට මේ වගේ විවෘත චෙක්පතක් ගන්න ID කාඩ් එක නැතුව සල්ලි අරගෙන යන්න පුළුවන්. බැංකුවෙන් අහනවා, ගෙවන බැංකුවෙන් අපි අහනවා කාටද ගෙවුවේ කියලා. බැංකුව දන්නේ නැහැ. ආරක්ෂාව නැහැ විවෘත චෙක්පතේ. නමුත් රේඛනය කරලා තිබුණොත්, රේඛිත චෙක්පතක් වුණොත් අනිවාර්යයෙන්ම කවුන්ටරෙන් සල්ලි ගෙවන්නේ නැහැ. චෙක්පත බැංකුවට යොමු කරන්නේ කවුද? එයාගේ ගිණුම. එම බැංකුවේම හරි වෙන බැංකුවක හරි ගිණුමකටයි බැර කරන්නේ. එහෙනම් ගෙවන බැංකුවෙන් අපි දැනගන්නවා කාගේ ගිණුමටද බැර කළේ. අන්න බැංකුව කියන අසලයා ගිණුමට කියලා. එයාව පුළුවන් නීතිය රැහැන්ට හසු කරගන්න. තේරෙනවද? එහෙනම් චෙක්පත් වංචා කරලා වංචාකරු ගිණුමකට බැර කරගත්තම එයාව ලේසියෙන් හඳුනාගෙන නීති හමුරු ගෙනල්ලා අපිට නීතිමය පිහිට ලබා ගන්න පුළුවන්. එහෙනම් ආරක්ෂාව තියෙනවා. ඒකට අපි රේඛනය කරන්නේ. හරිද? ඒකයි රේඛිත චෙක්පත් රේඛනයක් කර ඇති සහ බැංකු කවුන්ටරේ මුදල් කරගන්න බැරි චෙක්පත්. ගිණුමකට බැර කරගන්න ඕනේ. අනිත් එක විකල චෙක්පත්. මුටිලේටඩ් චෙක්ස්. ඉරි පොඩි වී බොඳ වී විරූපී තත්වයට පත්ව ඇති චෙක්පත් තමයි මේක අදහස් කරන්නේ. මේවා ගෙවන බැංකුව විසින් අගරු කරනෝ මිසක් ගෙවන්නේ නැහැ. රිජෙක්ට් කරනවා. චෙක්පතක් විකෘති වෙලා නම් විකෘති වෙච්ච චෙක්පත් ගනුදෙනු පියවීමට බැංකු පිළිගන්නේ නැහැ. පුද්ගල වශයෙන් අපි පිළිගන්නේ අපි බාරගන්නෙත් නැහැ. ඔබ ඉරිච්ච චෙක් එකක් මට දුන්නොත් මම ප්‍රතික්ෂේප කරනවා. වතුර බින්දුව ඇටල බොඳ වෙලා පෑනල් ලිපුව පේන්නේ මං ගන්නෑ. තේරෙනවද? ඒ වගේ පොඩි වෙලා නම් පොඩි කරලා නම් චෙක්පත ගුලි කරලා දාලා පොඩි කරලා නම් ගන්නෙ නෑ. විකල චෙක්පත. බැංකුව අගරු කරනවා. පැහැදිලිද? ඊළඟට යල්පිනු චෙක්පත්. යල්පිනු ස්ටේල් චෙක්. නැත්නම් අවුට්ඩේටඩ් චෙක්ස් කියලා ගන්න පුළුවන්. ස්ටේල් චෙක් නැත්නම් අවුට්ඩේටඩ් යල්පිනු චෙක්ස්. වලංගු කාලය ඉක්මවාගේ චෙක්පත්. වලංගු කාලය ඉක්මවාගේ චෙක්පත් තමයි යල්පිනු චෙක්පත් කියන්නේ. ඕනෑම චෙක්පතක දරුණේ තියෙනවා වලංගු කාලයක්. වැලිඩිටි පීරියඩ් එකක්. there is a validity period. තේරෙනවද? වලංගු කාලය. එනම් අනකල දිනේ සිට මාස 6ක්. ඉක්ුත් වූ හෝ
රේඛනය තුළ සඳහන් කාලය ඉකුත් වූ චෙක්පත් තමයි යල්පිරු චෙක්පත් කියන්නේ. සාමාන්‍යයෙන් චෙක්පතේ මුහුණත අපි තීන්ත පෑනෙන් කාලයක් ඇතුළත් කළොත් වලංගු කාලය වෙන්නේ මේ කාලේ. සාමාන්‍යයෙන් අපි දාන්නේ රේඛනයක් ඇතුලේ. උදාහරණයක් වශයෙන් අපි රේඛනයක් ඇතුලේ දානවා දින 10කට. එතන 10කට වලංගු වේ කියලා. එහෙම දැම්මොත් වැලිඩිටි පීරියඩ් කියන්නේ මොකද්ද? දින 10යි. දින 10කට වලංගු වේ. දින 10න් පස්සේ චෙක් පතර ගෙවන්නේ නැහැ බැංකුව. කවුරුත් ඒක බාරගන්නෙත් නෑ. මොකද ඒක දැන් ඒ කියන්නේ නීති අනුව ගනුදෙනු කරන්න පිළිගන්නේ නෑ. බල රහිතයි. දින 10න් පස්සේ බල රහිත චෙක් පතක්. මේ වගේ චෙක් පතේ මතු පිට රේඛනයක් ඇතුලේ රේඛනයක් තුල හෝ පිටත කාලයක් සඳහන් නොකළොත් 1927 අංක 25 දරන මිනිමේ බිල් නීතිය අනුව චෙක් පතේ වලංගු කාලය කොච්චරද? මාස 6යි. එහෙනම් තේරෙනවද? ඒ වගේ මුහුණත මේ වගේ දිනයක් දැක්කොත් වලංගු කාලයක නැත්තම් මාස 6යි. ඒ නිසා අපි පැහැදිලිවම කියන මොකද? ඇඟ බේරගෙන කියනවා මොකද? වලංගු කාලය ඉක්මවාගේ චෙක් පත්. වලංගු කාලය ඉක්මවාගේ චෙක් පත්. මොකද සමහර ළමයි විභාගෙදී ලියනවා චෙක් පත අනකල දිනේ සිට මාස 6ක් ඉක්මවාගේ චෙක් පත් කියලා. ඒක 100%ක්ම හරි නෑනේ. වැරදිත් නෑ 100%ක්ම. 50-50 එක තියෙන්නේ. ඇයි? සෑම චෙක් පතකම වලංගු කාලේ මාස 6ක් වෙනවද නෑ? මේකද මේ වගේ තියෙනවනේ. අපි ඒ නිසා කියනවා ඒක බේරගෙන එක්ක වලංගු කාලේ ඉක්මවාගේ චෙක් පත්. නැත්නම් අනකල දිනේ සිට මාස 6ක් ඉක්ුත් වූ හෝ රේඛනයේ තුල සඳහන් කාලේ ඉක්මවාගේ චෙක් පත්. පැහැදිලිනේ? ඒක තමයි යල්පිරු චෙක්පත් කියන්නේ. ඒකත් අගරු කරනවා ගෙවන්නේ. ඊළඟට ඉදිරි දාතම් චෙක්පත් නැත්නම් මතු දාතම් චෙක්පත් එහෙම නැත්නම් පසු දාතම් චෙක්පත්. ඉංග්‍රීසියෙන් කියන post dated checks කියලා. ඕකේ ඊළඟ වර්ගය තමයි පෙර දාතම් චෙක්පත් antedated checks කියන එක. දැන් මේ චෙක්පත් දෙක සාමාන්‍යයෙන් ගොඩ වැඩි මේ දෙකෙන් වැඩි වාර ගන්නකදී විභාගයට අහපු එක තමයි ඉදිරි දාතම් චෙක්පත් එක. ඒකට අහන්න හේතුකුත් තියෙනවා. ඒකෙදි විභාගෙදි සමහර ළමයි ගොඩක් නෙවෙයි සමහර ළමයි මේක පටල ගන්නවා. ඒ කියන්නේ මේ ඉදිරි පෙර දාතම් පටල ගන්නවා. මේකෙදි මේ භාෂා ගැටලුවක් මිසක් මේ විෂය ගැටලුවක් නෙවෙයි. තේරෙනවද? දැන් ඉදිරි කො මොකද? ඉදිරි කොම ඉස්සරහානේ අපිට මතක් වෙන්නේ. ඉදිරි කියන්නේ ඉදිරිපස ඉස්සරහා. මතු ඉස්සරහා. එහෙමනේ. මතු ඉස්සරහා. පසු කො මතක් වෙන්නේ පස්සද? නෑ. ඒත් ඉස්සරහා. දැන් පසුකම සාමාන්‍යයෙන් වෙන්නේ නිකන් පසුකම නිකන් පස්ස වගේනේ අදහස එන්නේ නෑ. පසු කියන්නේත් ඉස්සරහා. අපි කියන අදින් පසු අපි හමු නොවී ඉඳිමු. අදින් පසු අපි හමු නොවී ඉඳිමු කියලා අපි කාට හරි යෝජනා කරනවා. මොකද මේ අදින් පසු කියන්නේ? ඉස්සරහා දවසක්. පස්ස නෙවෙයි. තේරෙනවද? අනේ හදාගන්න. මොකද දැන් ඉදිරි මතු ගැටලුවක් නෑ. ඉදිරි කියද්දිත් මතු කියද්දිත් ඉස්සරහා දිනයක් කියලා හැංගෙනවා. පසු කියද්දි අපට හැංගෙනවා නිකන් පහුවෙච්ච දිනයක් වගේ එකක් නෑ. අදින් පසු ඔබ මට කතා කරන්න එපා. මේ කියන්නේ අනාගතය ගැන නෙමෙයි කියන්නේ. එහෙනම් පසු කියන්නේ මොකක්ද? අදින් පස්සේ දිනයක් කියන එක. ඒ කියන්නේ ඉස්සරහා දිනයක් කියන එකමයි. තේරෙනවද? පෙර දාතම් චෙක්පත්. පෙර කිව්වොත් පෙර කියන්නේ මොකක්ද? ඉස්සරහාද පිටිපස්සද? පෙරකෝ මේ ඉස්සරහා වගේ නේ දෙන්නේ. දැන් අපි ක්‍රෙඩිටින් කරද්දි මමත් ක්‍රෙඩිටින් කරා ඉස්කෝලේ කාලේ ඔයගොල්ලෝ වගේම පෙර පෙලෙන් දකුණු බලා කියලා සාජන් කෑ ගහනෝනේ. පෙර පෙලෙන් දකුණු බලා ගොම අපි පස්ස බලනවද? කනට එකක් ගහයි මම මාච් පස්ට යනකොට. එහෙම කරන්නේ නැහැනේ. පෙර පෙලේ කියන්නේ ඉස්සරහා බලන්න කියන එක කියන්නේ. ඉදිරි පෙලෙන් කියන එකනේ. නමුත් ඒ අර්ථ නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ භාෂාර්ථ නෙමෙයි මෙතන තියෙන්නේ. තේරුණාද? පෙර දාතම් චෙක්පත් කොම කියන්නේ මොකද්ද? පෙර කියන්නේ මොකද්ද? පහුවෙච්ච දිනයක් කියන එක. පෙර කියන්නේ අතීතය. පෙර කියන්නේ මොකද්ද? අතීතය. මතු කියන්නේ ඉදිරිය. දැන් WD අමරදේව මහත්මයාගේ සින්දුවක් තියෙන ඔයගොල්ලෝ අහලා තියෙනවා. පෙර දිනයකම පෙම් කළ යුවතිය. සිය පුතු නලවනවා. මොකක්ද ඒ කියන්නේ? පෙර දිනයකම පෙම් කළ යුවතිය. පෙම් කරලා ඉවරද නැද්ද? ඉවරයි. එහෙම මතක තියාගන්නකෝ. පෙර දිනයකම පෙම් කළ යුවතිය. අතීත කතාවක් නේ. ඒ නිසා පෙර කියන්නේ මතක තියාගන්න ඉස්සරහා නෙවෙයි පහුවෙච්ච කියන එකයි. පහුවෙච්ච දිනය. තේරෙනවද? ඔන්න ඔය භාෂාර්ථයෙන් කරගත්තම පස්සේ මේක ගැටලුවක් වෙන්නේ නැහැ. නැත්තම් සමහර ළමයි විභාගෙදී පටල ගන්නවමයි. පැහැදිලිද? එහෙනම් ඉදිරි නැත්තම් මතු නැත්තම් පසු දාතම් චෙක්පත්. post dated checks කියන්නේ ඉදිරි දිනයක් සහිතව අන කරන චෙක්පත්.
එතකොට ඕගේ මේ වචනවල තේරුම ගත්තම මේක ගැටලුවක් වෙන්නේ. තේරුණානේ? ඒතර ඉදිරි මතු පසුදාතම් කියන ඉස්සරහ දිනය. එතකොට පෙරදාතම් කියන්නේ පහුවෙච්ච දිනය. එහෙනම් ඉදිරි දිනයක් සහිතව අන කරන චෙක්පත්. දැන් අද අපි චෙක්පත අන කරනවා අද දිනේ දාන්නේ. අදින් පස්සේ දිනයක් සතියක් දෙකක් ඒ වගේ ඉස්සරහ දිනයක් දාලා තමයි අන කරන්නේ ඉච්චරයි. තේරුණාද? ප්‍රධාන හේතු දෙකක් මත මෙවැනි චෙක්පත් නිකුත් කරනවා. එහෙනම් අද අන කළාට අද දිනේ නෙවෙයි දාන්නේ ඉස්සරහ දිනයක්. දැන් අද පෙබරවාරි 10 කියමුකෝ. තේරෙනවද? අපි දානවා පෙබරවාරි 25. අද දිනේ පෙබරවාරි 10 නම් අපි දානවා පෙබරවාරි 25 චෙක්පතේ අන කරන දිනේ. ඇයි එහෙම දාන්නේ? හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ගිණුමේ ප්‍රමාණවත් මුදලක් නොමැති නිසා ගෙවීම් පමා කර ගැනීමට. දැන් අද පෙබරවාරි 10 නම් අද account එකේ තියෙන්නේ අපේ රුපියල් 10000යි. නමුත් අපේ චෙක් එකේ අගය 25000යි. එහෙම හිතන්නකෝ. අපේ චෙක් එකේ අගය 25000යි. තේරෙනවද? තියෙන account එකේ 10000යි. ගෙවන්න මදීනේ. දැන් චෙක් එක අද දිනේ දාලා අදම බැංකුවට ගියොත් චෙක් එක අගරු වෙනවා. දැන් අපිට ඕනේ තව සතියක් දෙකක් පහු කරගමු. සතියක් දෙකක් යනකොට අපිට තව ලැබෙන්න තියෙන සල්ලි ලැබෙනවා. ඒ සල්ලි අපේ account එකට බැර කරාම මේ account එකේ සල්ලි ප්‍රමාණවත් වෙනවා ගෙවන්න. ඒ වෙනකන් ගෙවීම ප්‍රමා කරගන්න තමයි අපි ඉස්සරහ දිනයක් දාන්නේ. එහෙනම් අපි අද පෙබරවාරි 10 නම් පෙබරවාරි 25 දාලා මම ඔබට චෙක් එකක් දුන්නොත් ඔබ අද ගෙවන බැංකුවට ගියාට සල්ලි ගෙවන්නේ නැහනේ. ඔබෙම අරන් යන්නෙත් නැහැ. ඔබත් කරන්නේ කාට හරි මේක පවරනවා. එක ළඟ තියාගන්න පෙබරවාරි 25 වෙනකම්. එක්ක පවරනවා. එක්ක පෙබරවාරි 25 වෙනකම් තියාගෙන ඉන්නවා. එහෙනම් පෙබරවාරි 25 වෙනිදා මේ චෙක් එක කවුරු හරි ගෙවන බැංකුවට අරන් යනවාද? එදාට ගෙවනවා. එදාට ගෙවන සල්ලි තියෙනවා. ඒ වෙනකම් අපි ගෙවීම් කල් දාගෙන තමයි මේ වැඩේ කරන්නේ. තේරෙනව නේද? ගිණුමේ ප්‍රමාණවත් මුදලක් නොමැති නිසා ගෙවීම් පමා කර ගැනීමට. එකක්. අනික ප්‍රමාණවත් මුදලක් ඇතත් දුන් පොරොන්දුවක් ඉටු නොකළොත් ගෙවීම් නතර කර ගැනීම පහසු සඳහාත් මේ වගේ ඉස්සරහ දිනයක් දානවා. ඒ කියන්නේ ගිණුමේ සල්ලි තියෙනවා. අපි හිතමු ගිණුමේ සල්ලි උතුරා ගලාගෙන හැදෙනවා. ඕනතරම් සල්ලි තියෙනවා කියලා හිතන්නකෝ. ඒත් ඇයි මේ වගේ ඉස්සරහ දිනයක් දාන්නේ? ඒ දාන්නේ අපිට යම්කිසි පොරොන්දුවක් වෙලා තියෙනවා. ඒ පොරොන්දුව කඩ කළොත් දීපු පොරොන්දුව කඩ කළොත් අපට ස්ටොප් පේමන්ට් රෝඩ් එකක් දෙන්න. නැත්නම් ගෙවීම් නතර කිරීමේ නියෝගයක් දෙන්න කාලය ලබා ගැනීම සඳහා තමයි ඉස්සරහ දිනයක් දාන්නේ. උදාහරණයක් වශයෙන් මට ඔබ පොරොන්දු වෙනවා යම්කිසි භාණ්ඩයක් ගේනවා කියලා විදේශ ගත වෙද්දී අපි තුමු ඔබ සිංගප්පූරු සංචාරයකට යනවා. මට අවශ්‍ය මොනවා හරි අපි තුමු කැමරා එකක් ගේන පොරොන්දු වෙනවා. මගෙන් රුපියල් ලක්ෂ 2ක චෙක් එකක් ඉල්ලනවා. මම දෙනවා. මම ඔබ කොච්චර ඔබ දවස් 4කින් හෝ 5කින් එනවා කියනවා. ඔබ දවස් 4කින් හෝ 5කින් එනවා කිව්වට මම කියනවා මම දවස් 7ක් දෙන්නම්. 7ක් තුල මට කැමරා එක ඕනේ නැත්නම් මට එපා. කියලා මම චෙක් එක අන කරනවා දවස් 7ක් ඩේට් කරලා ඉස්සරහට. එතකොට දවස් 7ක් තුල ඔබ කැමරා එක ගෙනාවොත් මම චෙක් එක ඔබට කෑෂ් කරගන්න ඉඩ හරිනවා. එතකොට දවස් 7ක් තුල ඔබ චෙක් එක කැමරා එක ගෙනාවේ නැත්නම් මම ඔබට චෙක් එකේ සල්ලි ගන්න ඉඩ තියන්නේ නැහැ. මම මොකද කරන්නේ? ගෙවන බැංකුවට වහාම චෙක් එක අංකෙ දීලා කියනවා ගෙවන්න එපා කියලා. අන්නේ කල් ගැනීමේ පහසුර මම ඉස්සරහා ඩේට් එකක් දාලා චෙක් එක කරනවා. තේරුණානේ? එක්ක චෙක් පතර ගෙවීමට ගිණුමේ ප්‍රමාණවත් මුදලක් නොමැති නිසා මම ඉස්සරහා ඩේට් එකක් දාලා අන කරනවා. එක්ක ගිණුමේ සල්ලි තිබුණා වුණත් දුන් පොරොන්දුවක් කඩ කළොත් චෙක් පතර ගෙවීම නතර කර ගැනීමට පහසු වීම සඳහා ඉස්සරහා ඩේට් එකක් දාලා අන කරනවා. ඔය හේතු දෙක නිසා තමයි අපි මතු දාතම චෙක්පත් අන කරන්නේ. පැහැදිලිනේ? ඊළඟට පෙරදාතම් චෙක්පත් නැත්නම් ඇන්ටිඩේටඩ් චෙක්ස් කියන්නේ ඉස්සෙල්ලා කිව්වා වගේ දැනටමත් පසුවී ඇති දිනයක් සහිතව අන කරන ලද චෙක්පතක්. අපි දුමු දැන් අද පෙබරවාරි 20 කියනකො. අද පෙබරවාරි 20 නම් අපි පෙබරවාරි 10 වගේ ඩේට් එකක් දාලා චෙක් එකක් අන කරනවාද? දවස් 10ක් පරණයි. නැත්නම් මාසයක් පරණයි. එතකොට මොකද වෙන්නේ? මුකුත් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ හේතුව. චෙක් පතක වළංගු කාලේ මාස කීයද දරුවනේ? කීයද මාස? 6යි. මාස 6ක් පැනලා නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. අද අපි ඉන්නේ දැන් අද අප්‍රේල් 1 වෙනිදා කියලා. අපි දානවා පෙබරවාරි 1 වෙනිදා චෙක් එකට මාස දෙකක් කලින්. ප්‍රශ්නයක් නැහැ. චෙක් පත යල් පැනලා නැහැනේ. තේරෙනවද? ඒ වගේ පෙරදාතම් චෙක් පත් කියන්නේ ඒකයි. දැනටමත් පහුවී ඇති දිනයක් සඳහන් කරලා නතාන කරන චෙක් පතක්.
එතකොට සමහර දරුවෝ මගෙන් අහනවා ෆිසිකල් ක්ලාසස් වලදී ඇයි ඉස්සර වගේ දිනයක් දාන්නේ? හේතුවක් විශේෂයෙන් නැහැ ඉතින්. එක්ක අමතක වීම නැත්නම් පසුබිම එහෙම අපට පරණ දිනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිසියම් දෙයක් අපි පොරොන්දුවක් අපි ඒ නියමිත දිනට අපි පොරොන්දුවක් ඉෂ්ට කළා කියලා ඔප්පු කිරීමේ අවශ්‍යතාවය සඳහා මේ වගේ දානවා වෙන්න පුළුවන්. තේරුම් ගන්නද කිව්වේද? ඒ කියන්නේ ඕගොල්ලන්ට මම ණයක් දෙන්න තියෙන රුපියල් ලක්ෂයක්. ඕගොල්ලෝ ඉතින් ටෙලිෆෝන් කෝල් දාලා මට මතක් කරනවා මම ඉතින් මගේ ඇර ඉන්නවා. දැන් මමත් කට්ට වැඩේ කරන්නේ. මමත් බලන්නේ කල් දාගන්න. ඔබ ටිකක් තදින් කියනවා. අපිට ලබන සතියේ මේ සල්ලි ඕන මේ කියලා. මං කියනවා රයිට් එහෙනම් එන්න. මම සමහරට ගමනක් යනවා. මං දුර පළාතක සංචාරයකට යනවා. මම චෙක් එකක් ලියලා තියලා යන්නම් කියලා. කියලා මං දොරවල් වහන ගෙදර යටක් කියන දොරවල් අරින්න එපා කියලා. එහෙම දේවල් වෙනවා ලංකාවේ. තේරෙනවද? ඕනම රටක වෙනවනේ. එතකොට මම නමුත් දැන් ඕගොල්ලෝ ඉල්ලපු දවසට ආවනම් ඒත් මට සල්ලි නෑ. චෙක් එක දුන්නට නැගින චෙක් එක අගරු වෙනවනේ දරුවනේ. තේරුණාද? මම මේ නිසා මම සරලව මං හැංගෙනවා. හැංගිලා තවත් දවස් දෙක තුනක් යනකොට මට සල්ලි හම්බ වෙනවා. අන්න මං චටක් ගාලා චෙක් එක ලියනවා. ලියලා කෝල් කරලා කියනවා කෝ මං අන්න චෙක් එක ලියලා තියලා ගෙදර තියලාව නෑ ඕගොල්ලෝ ආවේ කියලා. ඕගොල්ලෝ කියනවා ආව ගෙදර දොරවල් ආයෙ. ඉතින් මං කියන ගෙදර කට්ටිය shopping යන්නේ නැති අපරාධි. කවන්නේ දැන් එහෙනම් අද එන්න පුළුවන් චෙක් එක තියෙනවා. මං එදා ලියලායි ගියේ. මම දාන්නේ මොකද අර ඕගොල්ලන්ට දෙනවා කිව්ව දවස් පරණ දිනයක්. අන්න ඒ වගේ අවස්ථාවක අපි පරණ දිනයක් දාලා දෙනවා. අපි ඕකේ අර්ථයක් නෑ. පැහැදිලිනේ රයිට්. අපි බලමු ඊළඟට මහ බැංකු චෙක්පත් සෙන්ට්‍රල් බැංක් චෙක්ස්. දැන් මහ බැංකුව අපි දන්නවනේ බැංකු පාඩමේදී කතා කරානේ. මහ බැංකුව කියන්නේ රටේ බැංකු පද්ධතියේ නියම බැංකුව. රටේ බැංකු පද්ධතියේ නියම බැංකුව මහ බැංකුව කියන්නේ. තේරුණාද? එතකොට මහ බැංකුව රටක සාමාන්‍ය පුරවැසියන් සමග ගනුදෙනු කරන්නේ නැහැ. රටේ ජනතාව සමග බැංකු ගනුදෙනු පුරුද්දක් මහ බැංකුව තියාගන්නේ නැහැ. එනමුදු විශේෂිත අවස්ථාවල විශේෂිත ගෙවීම් කිරීමට මහජනයා වෙත මහ බැංකුව චෙක්පත් විශේෂ පාවිච්චි කරනවා. ඒක තමයි මහ බැංකුව චෙක්පත් කියන්නේ. සාමාන්‍ය වාණිජ බැංකුවල චෙක්පත් වගේමයි එකම වෙනස ඉතින් අර චෙක්පතේ ෂැඩෝ එක දාලා තියෙනවා සෙන්ට්‍රල් බැංක් ඔෆ් ශ්‍රී ලංකා කියලා. නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුවල දාලා තියෙනවා. රජයේ ලාංඡනයත් රාජ්‍ය ලාංඡනයත් පැත්තකින් මුද්‍රණය කරලා තියෙනවා. ඔච්චරයි වෙනස. එකම දේ ඒ චෙක්පත මගේ නමට ලැබෙනවා නම් මමම කෑෂ් කරගන්න ඕනේ. එක්ක මගේ ගිණුමකට බැර කරගන්න. ඒක අතිනත පවරන්න බෑ. මගේ නමට තමයි එවන්නේ. තේරුණාද? එච්චරයි වෙනස. විශේෂිත ගෙවීම් කිරීමට මහ බැංකුව මහජනයාට නිකුත් කරන චෙක්පත්. විශේෂිත ගෙවීම් කිරීමට මහ බැංකුව මහජනයාට නිකුත් කරන චෙක්පත් තමයි මහ බැංකු චෙක්පත් කියන්නේ. උදාහරණයක් වශයෙන් పూర్වයෙන් ගෙවන ලද ආදායම් බදු ආපසු ගෙවීමට. දැන් දරුවෝ අපිට පුළුවන් ආදායම් බදු කලින් ගෙවන්න. අපි කියන්නේ ඉන් ඇඩ්වාන්ස් පේ කරනවා කියලා. ආදායම් බදු කියන අපේ මූල්‍ය වාර්තා කට්ටලය හදනකම් ආදායම් බදු වාර්තා ගණනය කරනකම් අපට පුළුවන් කලින් බදු ගෙවන්න. එතකොට දෙවැනි අවස්ථාව තමයි බුන්වත් මූල්‍ය ආයතනයක තැන්පත්කරුවන්ට ප්‍රතිලාභ ගෙවීමට. දැන් මූල්‍ය ආයතන දරුවනේ කාලෙන් කාලට බුන්වත් වෙච්ච අවස්ථා තියෙනවානේ. මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් බලපත්‍රයක් ගෙන ඇති ලියාපදිංචි මූල්‍ය ආයතනයක් නම් මහ බැංකුවේ වගකීමක් තියෙනවනේ තැන්පත්කරුවන්ට. ඒ කියන්නේ මහ ජනතාව වෙත වගකීමක් සහ වගවීමක් තියෙනවා මහ බැංකුවට. තේරෙනවද? එhmenan බලපත්‍රලාභී මූල්‍ය ආයතනයක් බංකොලොත් වුණාම ඒකේ තැන්පත්කරුවන් වන අපිට වන්දි ගෙවනවා මහ බැංකුව මෙදිහත් වෙලා. මොකද මහ බැංකුව ආරම්භ කළ මූල්‍ය නීති පනතින් ලැබිච්ච පූර්ව බලතල අනුව මහ බැංකුවට බලය තියෙනවා ඒ මූල්‍ය සමාගමේ වත්කම් ඉතුරු වත්කම් අතිරික්ත වත්කම් උපලබ්ධි කරලා මුදල් කරගෙන තැන්පත්කරුවන්ට ගෙවන්න. තේරුණාද? තැන්පත්කරුවන්ට ගෙවන්න. එතකොට අන්න එවැනි අවස්ථාවක එවැනි ගෙවීමක් කරන්නේ මහ බැංකුව අතින්. කාටද? තැන්පත්කරුවන්ට. ඒ ගෙවන්නෙත් මොකද්ද? මහ බැංකු චෙක්පතක් මගින්. ඔන්න වගේ සුවිශේෂී අවස්ථාවල මහජනයාට සුවිශේෂී ගෙවීම් කරන්නට මහ බැංකුවක් විසින් පාවිච්චි කරන චෙක්පත් තමයි මේ කියන්නේ. සාමාන්‍ය එදිනදා ගනුදෙනු වලට අතිනත මේක හුවමාරු කරන්න බෑ. අදාළ නමට මගේ නමට නම් මගේ නමට මගේ නමින් තියෙන ගිණුමකටම බැර කරගන්න ඕනේ.
නැත්නම් ගිණුමක් නැත්නම් මහ බැංකුවේ කවුන්ටරයට ගිහිල්ලා මගේ අනන්‍යතාවය තහවුරු කරලා ඩෙන්ටිටි කාඩ් එක ඔස්සේ කෑෂ් කරගන්න පුළුවන්. එච්චරයි වෙනස. ඊළඟට සංචාරක චෙක්පත්. travelers checks. සංචාරක චෙක්පත් travelers checks. මේ කියන්නේ සංචාරක කටයුතුවලදී ගනුදෙනු පියවීමට පාවිච්චි කරන චෙක්පත් විශේෂයක්. සංචාරක කටයුතුවලදී ගනුදෙනු පියවීමට පාවිච්චි කරන චෙක්පත් විශේෂ වර්ගයක්. A special checks for a fixed amount sold by bank that can easily be cashed in foreign countries or at home. ඒ කියන්නේ එක්ක විදේශ රටවලදී නැත්නම් අපේ රට තුලදී භාවිතා කිරීමට බැංකු විසින් නිශ්චිත වටිනාකම් යටතේ. ඒ කියන්නේ දැන් ඩොලර් 100 යුරෝ 100 ආදී වශයෙන් print කරලා දෙනවා. නිශ්චිත වටිනාකම් යටතේ නිකුත් කරන චෙක්පත් විශේෂයක්. They are issued for various amounts and can be changed in the country which the person happens to visit. පුද්ගලයෙකුට සංචාරය කරන සිදුවන ඕනම රටක වාණිජ්‍ය බැංකුවක හෝ බලයලත් විදේශ මුදල් මාරු කරන ආයතනයකට ගිහිල්ලා පුළුවන් මේව කෑෂ් කරන්න. ඒ අදාළ රටේ ව්‍යවහාර මුදලින් මුදල් කරගන්න පුළුවන්. එවැනි චෙක්පත් විශේෂයක් තමයි මේ කියන්නේ. මේවට මේ සංචාරක චෙක්පත් කියලා කියන්නෙම සංචාරක කටයුතු වලදී යන වියහිදම් පියවා ගැනීමට වරින් වර ඒ රටේ මුදලින් අදාළ රටේ මුදලින් මුදල් කරගන්න චෙක්පත් නිසායි. දැන් අපි ඇමරිකාවේ සංචාරකට යනවා කියන්නකෝ. අපිට පුළුවන් ලංකාවේ වාණිජ්‍ය බැංකුව වලට රුපියල් ගෙවලා ඇමරිකාට අවශ්‍ය මොනවද? ඩොලර්නේ. ඩොලර් අරගන්න පුළුවන්. ඩොලර් නෝට්ටු අරගෙන අපිට සංචාරය කරන්න පුළුවන්. නමුත් ඒක අවදානම් කියලා ඔබ දන්නවනේ. අපිට විදේශ මුදල් උනාට ඇමරිකාවට ඇතුළු මොහොතේ සිට ඇමරිකාවේ ව්‍යවහාර මුදල් අපි ළඟ තියෙන ඩොලර් ඇමරිකානුව වංචා කරලා ගන්න පුළුවන්. අපි නැතර වෙලා ඉන්න හෝටල් කාමරයේ තියෙද්දි අපි සමහරට හෝටල් කාමරේ අපි අල්මාරිය දාලා යනවා. අපි කාමරේ වහලා අපි විදින්න යනවා. හෝටල් එකේ ඩුප්ලිකේට් කීස් තියෙනවා. අපි නැතිලා ඒගොල්ලෝ හෝටල් එකේ කාමරේ ක්ලීන් කරන්න එනවා. රූම් බොයිලර් පුළුවන් වංච කරන්න. ආරක්ෂාව නැහැනේ. තේරුණාද? ඒ නිසා අපි අරගෙන යනවා travelers checks. විදේශ මුදල් නෝට්ටු අරන් යන්නේ. travelers checks වල ප්‍රශ්නේ ආරක්ෂාව වැඩි. ඇයි? අපි අස්සම් කරන්න එපා. අපේ ආදරසස්සන දාන්න. අපේ ආදරසස්සන ලේසියෙන් කාටවත් පාවිච්චි කරන්න බෑනේ. ඉතන ආරක්ෂිතයි. ඉතින් අපි travelers checks අරන් යනවා. අපි තුමු ඩොලර් 100 check 25ක් අරන් ගියයි කියලා. අපි අවශ්‍යතාවය මත අද චෙක් එකක් නැත්නම් හෙට චෙක් දෙකක් බැංකුවට ගිහලා මාරු කරගන්න. ඒතර ආරක්ෂිතයි. තේරුණාද? අනේ නිසා සංචාරක කටයුතු වලදී දේශීය සංචාරයකදී දේශීය නෝට්ටු හෝ විදේශ සංචාරයකදී විදේශ නෝට්ටු අරගෙන යනවා වෙනුවට වටිනාකම් මුද්‍රිත අදාළ සංචාරකයා පෞද්ගලිකව අත්සන් කරලා ලබා ගැනීම සහ අත්සන් කරලා මුදල් කරගත යුතු මේ චෙක්පත් විශේෂය අරන් යන ආරක්ෂාව සඳහා පහසුවත් අදාළයි. තේරුණාද? ඒක තමයි සංචාර චෙක්පත් කියන්නේ. දැන් මේ තියෙන බලන්න මේ තියෙන ආදර්ශන ඔබට පේනවනේ. දැන් මේක පේනවද? මේක වඩා ඔබට මේක දැක්කම මතක් වෙන්නේ මොකද්ද? සංචාර චෙක් එකක්ද? නෑ නේද? ගොඩක් කරලා මතක් වෙන විදේශ මුදල් නෝට්ටුවක්. දැන් නිකන් මේක මූලික ස්වරූපේ විදේශ මුදල් නෝට්ටුවට සමානයිනේ. දැන් අපි මෙතෙක් දැක්කනේ මම අර සෙලාන් බැංකුවේ චෙක්පත් වගේ උදාහරණ පෙන්නුවේ. ඒකයි මේක වෙනස්නේ. මේක චෙක් කියන මානසිකත්වයෙන් අඩුයි. මේක විදේශ මුදල් නෝට්ටුවට ගොඩක් සමීපයි. තේරුණානේ? දැන් මේ චෙක්පත ඔබට පේනවා ඇති මේ තැන් දෙකක් තියෙනවා. මෙන්න මෙතන මේ තියෙන මෙන්න මෙතන මේ තැන් දෙක අස කියන්නේ මේ සංචාර දැන් මේක ඩොලර් 100 චෙක් එකක්. මේ තියෙන printed already තියෙනවා මේ දැක්කද? මේ චෙක් එක ලබා ගන්නකොට අපිට චෙක් එක නිකුත් කරන්නේ ලංකාවේ බැංකුවක් කියන්නකෝ. ලංකාවේ සෙලාන් බැංකුව කියන්නකෝ. සෙලාන් බැංකු කරුව ඉදිරිය අපි මෙතන අස්සම් කරන්න ඕන. අපි යන්නේ ඇමරිකා කියන්නකෝ. ඇමරිකාවේ ගිහිල්ලා බැංක් ඔෆ් ඇමරිකා හරි නැත්නම් විදේශ මුදල් මාරු කරන්න බලයලත් ආයතනයක් ඉදිරියේ හරි අපි නැවත මෙන්න මෙතන අස්සම් කරන්න ඕන. පාස්පෝර්ට් එක පෙන්නන්න ඕන. නැත්නම් අපිට මේ කෑෂ් කරගන්න බෑ. ඒ නිසා මේක සොරකම් කළාට වැඩක් නෑ. අපේ අස්සන ගහන්න පුළුවන් වෙනවා. අපේ පාස්පෝර්ට් එක සොරාගේ ඇතේ තියෙනවා. ඉතින් ওই දෙකම වෙන සම්භාවිතය ඉතාම අඩුයිනේ. ඒ නිසා මම මේක සොරකම් කරන්න නැහැ නෙවෙයි. බෑ නෙවෙයි. ඉතාම අපහසු. ඒ නිසා ආරක්ෂාකාරී මුදල් ගෙන යාමේ සහ ගෙවීමේ ක්‍රමයක් තමයි සංචාර චෙක්පත් කියලා කියන්නේ. පැහැදිලිනේ? අපි travelers checks අරන් ගිහිල්ලා
අපට එදාට අවශ්‍ය අදාළ විදේශ මුදල් ටික මාරු කරගන්න අපි එක චෙක් පතක් කර දෙයක් හරි කෑෂ් කරගන්නවා. අනිත් අපි සුරක්ෂිතව තියාගන්න. ආරක්ෂාකාරී. අපි බලමු ඊළඟට මේ තියෙන සංචාර කටයුතුවලදී මුදල් කර ගැනීම පිණිස නිශ්චිත වටිනාකමකින් යුතුව බැංකුවක් විසින් නිකුත් කරන චෙක්පත් විශේෂයක්. මේක චෙක්පත්ම තමයි. හැබැයි විශේෂයි. සාමාන්‍ය චෙක් එකට වෙනස්නේ. සාමාන්‍ය චෙක් එකේ අපි වටිනාකම පෑනෙන් ඇතුළු කරන්න ඕනේ. මේක ඕල්රෙඩි printed. චෙක්පතේ වටිනාකම චෙක්පත නිකුත් කරලා මුද්‍රණය කරලම තියෙනවා. සාමාන්‍ය චෙක් පොතක් අපි ගන්නකොට බැංකුකරු ඉස්සර අපි චෙක් පත්වල අස්සම් කරන්නේ නැහැ නේ. මේක අස්සම් කරන්න ඕනේ. මේක විශේෂයි. හරිනේ. එහෙනම් සංචාර කටයුතුවලදී මුදල් කර ගැනීම පිණිස නිශ්චිත වටිනාකමකින් යුතුව නැත්නම් නිශ්චිත අගයන්ගෙන් යුතුව බැංකුවක් විසින් නිකුත් කරන චෙක්පත් විශේෂයක් වුණා විභාගයට වැඩිත් එක්කලා ඇති. නිර්වචනය කරන්න આવුත් නැවත. සංචාරක චෙක්පත් ලබා ගන්න හැටි සංචාරක චෙක්පත් මුදල් කරගන්න හැටි අපි විභාගයට අහනම මීට ඉස්සෙල්ලා අහලත් තියෙනවා අනාගතෙත් අහන්න පුළුවන්. මුලින්ම ලබා ගැනීම. වාණිජ බැංකු බලයලත් විදේශ මුදල් තරවකරුවන්ට විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කර නියමිත මුදල හා කොමිස් ගෙවා විවිධ අගෙන් යුත් චෙක්පත් ලබාගත හැක. ඒ සෑම චෙක්පතක් මතම නියමිත ස්ථානයේ අත්සන් තැබිය යුතුයි. අපි යන්නේ ජර්මනියට නම් ජර්මනියේ භාවිතාවන මුදල් වර්ගය මොනවද? ඩොලර් නෙවෙයි යුරෝ. එහෙනම් අපි පාස්පෝර්ට් එක ඉදිරිපත් කරලා වාණිජ බැංකුවකට හරි නැත්නම් බලයලත් විදේශ මුදල් තරවකරුවන්ට හරි ඉදිරිපත් කරාම පාස්පෝර්ට් එකේ අපි යන කලාපය යන රට යන අරමුණ තියෙනවනේ වීසා ගහලා තියෙනවනේ. ඒ අනුව තමයි තීරණය වෙන්නේ මහා බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුව නියම කරලා තියෙන්නේ අපට ඉෂුව කරන විනිමය ප්‍රමාණය. අපි ඉල්ලන ගාන දෙන්නේ නැහැ. දැන් මම සති දෙකකට ජර්මනිය යනවා කියලා මං ඉල්ලන යුරෝ ලක්ෂයක් එහෙම දෙන්නේ නැහැ. අපි යන රටයිති කලාපේ අදාළ රට අපි යන අරමුණ ඉගෙන ගන්නද සංචාරය කරන්නද රැකියාවක්ද ආදි වශයෙන් සහ ඒ ගත කරන කාලේ ඔය සාධක 4ක් පදනම් කරගෙන විනිමය පාලන දෙපාර්තමේන්තුව ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙනවා අපට හිමි විනිමය ප්‍රමාණය. එහෙනම් අපේ විස්තර පාස්පෝර්ට් එකෙන් දීපු ගමන් කම්පියුටරේට අර විනිමය පාලන දෙපාර්තමේන්තුව දීපු ප්‍රමිතිය අනුව අපිට හිමි ප්‍රමාණය ඩොලර් ලක්ෂයක් නෙවෙයි ඩොලර් 5000ක් කියලා තීරණය වෙනවා. ඩොලර් 5000 තමයි හම්බෙන්නේ. සෝරි යුරෝ 5000ක් නෙවෙයි යුරෝ 5000 තමයි හම්බෙන්නේ. තේරුණාද? ඒ වගේ අපිට අපි ගෙවිය යුතු අපිට හිමි කරගන්න පුළුවන් සංචාරක චෙක්පත් වලට අදාළ විදේශ මුදල් ප්‍රමාණය බැංකු කොමිස් ගාස්තුව දෙකම ගෙවුවම් පස්සේ අපිට ඒ වගේ එක අගෙන් යුත් ට්‍රැවලර්ස් චෙක් ලබා ගන්න පුළුවන්. හැම ට්‍රැවලර්ස් චෙක් එකක් මතම අදාළ මූල්‍ය ආයතන ඉස්සර අපි අසං කරලා ගන්නට ඕන. මුදල් කර ගැනීම කෑෂ් කරගන්න. සංචාරය කරන ප්‍රදේශයේ අපේ රටේ නම් ප්‍රදේශයක නැත්නම් රටේ විදේශ රටක නම් රටේ වාණිජ බැංකුවකට හෝ සංචාරක චෙක්පත් මුදල් කිරීමේ බලයලත් ආයතනයකට ගමන් බලපත්‍රය හෝ හැඳුනුම්පත් ඉදිරිපත් කර දේශීය නම් අපි ID කාඩ් එකත් පුළුවන්. හැඳුනුම්පත් ඉදිරිපත් කර චෙක්පත මත නියමිත ස්ථානයේ අස්සන් තබලා අපිට පුළුවන් මුදල් කරගන්න. එහෙම මුදල් කරගන්න. පැහැදිලි නේද? right. ඊළඟට බලමු අපි සංචාරක චෙක් හා සාමාන්‍ය චෙක් අතර පවතින අසමානතා. දැන් මේ දෙකම චෙක්පත් නේ දරුවෝනේ. දෙකම චෙක්පත්. නමුත් මේ දෙකේ තියෙන අසමානකම්. විභාගයට නිතර අහලා නැහැ කලාතුරකින් අහනවා. හරිද? සාමාන්‍ය සංචාරක චෙක් සහ සාමාන්‍ය චෙක් අතර අසමානතා. අපි මේක දෙපැත්තට ලියුවොත් මේ පැත්තට අපි ලියනවා සංචාරක චෙක්පත්. සංචාරක අනික් පැත්තට සාමාන්‍ය චෙක්පත්. හරිද? පළවෙනි එක තමයි සංචාරක චෙක්පත් නිකුත් කරන්න. ඒ මගින් ගෙවීම් කරන්න ගිණුමක් අවශ්‍ය නැහැ. කරන්ට් account එක ඉතිරි කිරීමේ ගිණුමක් අවශ්‍ය නැහැනේ. නමුත් සාමාන්‍ය චෙක්පත් මගින් ගනුදෙනු කරන්න නිකුත් කරන්න ජංගම ගිණුමක් අවශ්‍යමයි. අන්න පළවෙනි වෙනස. හරිනේ? ගිණුමක් අවශ්‍ය නොවේ. අනික් පැත්තට අවශ්‍ය වේ. දෙවැනි එක තමයි සංචාරක චෙක්පත්වල වටිනාකම මුද්‍රණය කරලා තියෙනවා. එක එක අගයන් මුද්‍රණය කරපු සංචාරක චෙක් තමයි අපේ අතර බැංකුව පත් කරන්නේ. නමුත් සාමාන්‍ය චෙක් පොතක තියෙන චෙක්පත්වල අගය මුද්‍රණය කරලා නැහැ. ඒක අපි තමයි පෑනෙන් ඇතුළත් කරන්නේ.
තේරුණාද? ඒතකොට ලියන්න ඕනේ වටිනාකම මුද්‍රණය කර ඇත. අනෙක් පැත්තට සාමාන්‍ය චෙක් පත්වල අපි වටිනාකම ඇතුළත් කරන්න ඕනේ. හරි. තුන්වෙනි එක දැන් සංචාරක චෙක්පත් අපි බැංකුවෙන් ලබා ගන්නකොට චෙක්පත් මත අත්සන් කරන්න එපා. බැංකුකරු ඉදිරියේ අත්සන් කරලායි ගන්න ඕනේ. නමුත් සාමාන්‍ය චෙක් වල එහෙම අත්සන් කරන්නේ නැහැ. අපිට චෙක් පොත නිකම්ම අපි හුදු බාර දීමෙන් බාර ගන්නවා. චෙක් පතක් මගින් ගෙවීම් කරන විට තමයි අපි අනකරදි තමයි අත්සන් කරන්න ඕනේ. තේරුණාද? ඒතර ලියන්න තුන්වෙනි එක ලබා ගැනීමේදී චෙක්පත් මත අත්සන් කළ යුතුයි. අනෙක් පැත්තට අත්සන් නොකරයි. එහෙම අත්සන් කරන්න අවශ්‍ය නැහැ. නිකුත් කරද්දී විතර අත්සන් කරන්න. ඕවගේ වෙනස්කම් විභාග උපරිමාන දෙකක් ඉතිරි තවත් තුනක් ලියදයි. දැන් සංචාරක චෙක්පත් භාවිතා කරන්නේ සංචාරක කටයුතුවලදී ගෙවීම් පියවන්න විතරයි. සංචාර චෙක්පත් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ සංචාරක කටයුතුවලදී ගෙවීම් පියවන්න විතරයි. නමුත් සාමාන්‍ය චෙක්පත් ඕනෑම ගනුදෙනුවක් පියවන්න පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිනේ? ඔය වගේ වෙනස්කම් කීපයක්ම තියෙනවා. ඔව් දරුවනේ, එතකොට අපි අද පාඩම් පරිච්ඡේදයෙන් වැදගත්ම විෂය කරුණු කීපයක් කතා කරා. ඒ තමයි චෙක්පත් වර්ගීකරණය. ඕනෑම ශිෂ්‍යයෙක් දැනගත යුතුම දෙයක් විභාගය සඳහා සහ ඕනෑම පුද්ගලයෙක් තමන්ගේ ජීවන කටයුතුවලදී අනිවාර්යයෙන්ම දැනගත යුතු කොටසක් තමයි චෙක්පත් වර්ගීකරණය. ඒකේ මූලික වර්ග දෙක අපි කතා කරා ධාරක චෙක්පත් සහ විධාන චෙක්පත්. ඒක මුදල් චෙක්පත් කියන විශේෂ වර්ගයේ සදාකාලිකව ධාරක කියලා කිව්වා. මොකද හේතුව රැගෙන එන්නට පද කපන්න බෑ. කැපුවොත් භාෂාර්ථ නැති වෙනවා. ඒක අවිධිමත් චෙක්පතක් වෙනවා. තේරෙනවද? මුදල් කියලා අන කරලා රැගෙන එන්නට කියන පදේ කපනවා කියන්නේ චෙක්පත අවිධිමත් චෙක්පතක් බවට පත් වෙනවා. ගෙවන බැංකුව ගෙවන්නේ අගරු කරනවා. ඒ නිසා කවදාකවත් ඒක රෑ එන්නට පද කපන්නේ නැහැ. ඒක විධාන වෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට ධාරක සහ විධාන චෙක්පත් වලට අයිති වෙන ධාරක සහ විධාන චෙක්පත් ගණයට අයිති වෙන සෙසු චෙක්පත් වර්ග කීපයක් කතා කරා. ඒවා වර එක ධාරක වෙන්න පුළුවන්, වර එක විධාන වෙන්න පුළුවන්. අවසාන වශයෙන් අපි සංචාර චෙක්පත් ගැන විශේෂ මතක් කිරීමක් කරා, මහා බැංකු චෙක්පත් ඇතුළුව. අපි ඊළඟ ඉදිරි පාඩම් පරිච්ඡේදයේ චෙක්පත් රේඛනය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා.